අයිබෝල් ප්‍රේක්ෂක නිදහස එලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබාබියස තබමින් අපි සූදානම් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. 2021 වර්ෂය සඳහා නව අයවැයක් පිළිබඳව සාකච්ඡාවක් මේ වෙනකොට ගැඹුරින් ඇති වෙලා තියෙනවා. මේ අයවැය මොකක් වෙයිද? පඩි වැඩි වෙයිද? අනෙක් පැත්තෙන් බදු අඩු වෙයිද? පොලිය වැඩි වෙයිද? පොලිය අඩු වෙයිද? අලුත් ව්‍යවසායකයන් වෙනුවෙන් මාවත් විවර වෙයිද? අනෙක් පැත්තෙන් දේශීය ආර්ථිකයක් ශක්තිමත් කිරීම වෙනුවෙන් මාවතක් විවර කරයිද? මොකක්ද වෙන්නේ? ලෝකෙම කොවිඩ් අර්බුදයේ ගිලගෙන තියෙන වෙලාවක විදේශ ආධාර නවතීද? ණය ගන්න පුළුවන් වෙයිද? ගත්ත ණය ගෙවන්න පුළුවන් වෙයිද? මේ සියලු ප්‍රශ්න ඔබ අභියස තියෙනවා 2021 අයවැය පිළිබඳව කතා කරද්දී. අනෙක් පැත්තෙන් අයවැයත් එක්කම රට අභ්‍යන්තරයේ තියෙන ගැටලුකාරී තත්ත්වයේ යම් තැනකදී සමහන් කරගන්න මේ අයවැයත් එක්කම මුදල් ප්‍රතිපාදන කොයි විදිහට වෙන් වෙයිද? රාජ්‍ය ව්‍යවසායකයන් ශක්තිමත් වෙයිද? පෞද්ගලික ව්‍යවසායකයන් වෙනුවෙන් අලුත් මාවත් විවර වෙයිද? මේ සියලු ප්‍රශ්න අද අපි හැකියාවරින් විමසන්ට සූදානම් අයවැයට දින කිහිපයක් තියලා අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන්ට අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමන් ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්න වැඩසටහනට. ආයුබෝවන් දසන්. අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා මේ සන්ඩේ ඔබ්සර්වර් පත්තරේට පහුගිය දින කිහිපයකට ඉහතදී ප්‍රකාශයක් කරලා තිබුණා සර්වාර්ථික මූලධර්මයන් වෙත අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි නව ණය ආපසු ගෙවීමේ සුරක්ෂිත කිරීම පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරනවා කියලා තිබුණා. ඒ වගේම තමයි විදේශ තැන්පත් තවදුරටත් ඉහළ නංවා ගැනීමත් රුපියල ශක්තිමත් කිරීමත් මූලික අරමුණක් කරගනිමින් මෙවර අයවැය වෙනුවෙන් කටයුතු සිද්ධ කරනවා කියලා. ඒ අතරතුර අතිගරු අග්‍රාමාත්‍යතුමන් මුදල් ඇමතිවරයා විදිහට කරුණු ගණනාවක් සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයේ වෙත ඒ කරුණු ඉදිරිපත් කරලා තිබුණා මෙවර 2021 අයවැය පිළියෙල කිරීම සම්බන්ධයෙන් කරුණු 6ක් අන්තර්ගත වෙලා තිබුණා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. මුලින්ම මම කැමති අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමනි කෙනෙක්ට සරලව විමසුවොත් සරලව කවුරු හරි ඇහුවොත් මොකක්ද අයවැයක් කියන්නේ කියලා ප්‍රශ්න කරොත් අන්න එතනින් මම කැමති මේ සාකච්ඡාව පටන් ගන්න. මොකක්ද අයවැයක් කියන්නේ? ඇත්තටම ඇයි අයවැයක් ඕන වෙන්නේ? අයවැයක් කියලා කියන්නේ දසුන් අය කියන්නේ අපි මොනවද එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ? බය අපි මොකද්ද වේදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක අන්න ඒක සටහනක්. ඒක හරි සරලයි තේරුම් ගන්න. කියන්නේ අපි හැමෝටම මේක තියෙනවානේ. දැන් ඔබතුමා පඩියක් ගන්නකොට ඔබතුමාගේ ඔළුවේ තියෙනට ඕනේ මගේ පඩියට අනුව මම කොහොමද ජීවත් වෙන්නේ? මම මොනවටද ගෙවන්නේ? දැන් කියමුකෝ සමහරක් අය පඩිය 100 නම් 200ක් වේදම් කරනකොට එතකොට ටික කලක් ගියට පස්සේ අමාරු වෙටනවා කියලා අපි දන්නවා. 200ක් වේදම් කරනවා නම් අර තවත් 100ක් අපි වෙන තැනකින් හොයාගන්න ඕන බවක් දන්නවා. ඉතින් ඒ වගේ අවුරුද්දක් දෙකක් ගිහිල්ලා අවුරුදු 5ක් 6ක් යනකොට එහෙම දිගින් දිගටම ආදායම වර්ධනය නැත්තම් ඒත් අමාරු වෙටනවා කියලා දන්නවා. ඉතින් ඒ නිසා දැන් මේවා අපි සාමාන්‍ය පුද්ගලයෝ දන්නවා වගේම රටක් වුණත් තේරුම් ගන්නට අවශ්‍යයි. තමයි රටේ තියෙන මේ වත්කම් රටේ තියෙන ආදායම අනුව කටයුතු කරන්නටත් වේදම් කරන්නටත් ඒවා ගැන යම් ආකාරයකට හොඳ අවබෝධයක් තියා ගැනීමට. ඉතින් රටක ඒ කරුණ ඒ ව්‍යායාමයට බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අවශ්‍යයි මුදල් ඇමතිතුමා. අපි ඊළඟ අවුරුද්දේදී මොනවද වියදම් කරන්න යන්නේ? අපි මොනවටද ඒක වියදම් කරලා අපි කොහොමද ඒ වියදම හරහා මේ අපේ රටේ ප්‍රගතියක් ඇති කරගන්නේ? ඒත් එක්කම එතුමා කියන්නට ඕනේ අපි මේ මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයකටද? කොච්චරක් අපි බදු විලින් ආය කරනවද? කොච්චරක් අපි ණය අර ගන්නවද? වෙන බෝලාශ්‍රය වලින් අපි ලබා ගන්නට බලාපොරොත්තු වෙනවද කියලා එය ප්‍රකාශයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීම දැන් අපි සාමාන්‍යයෙන් ඔය පාර්ලිමේන්තුව දිහා බලද්දී ඒ ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වෙන්නට අවශ්‍යයි. ඒකෝර තමයි අපි දන්නේ රටේ ජනතාව මේ අය සහ වැය සම්මත කරලා තියෙනවා කියන එක ඒ පිළිබිඹු වෙන්නේ අන්න ඒක තුලින්. අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමා දැන් ඔබතුමා සරලව හඳුන්වපු දේ ඇත්තටම රට කරව නැත්තු දන්නවද කියන කාරණා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ගෙදරක වුණත් ඔබතුමා සඳහන් කරන විදිහට අය මෙච්චරයි වැය මෙච්චරයි කියලා දන්නවනම් සමහර වෙලාවට ගෙදර කරගෙන යන්න බැරි නම් ගෙදර ප්‍රශ්නයක් මතුවෙනවනේ. අය තියෙන ප්‍රමාණයට උන අපි වැය කරා. එහෙම නැත්නම් හිඟයක් ඇති වෙනවා. දැන් රට කරවන කාල සීමාව තුළ පහුගිය කාල සීමාව තුළ එහෙම දැනගෙනද රට කරේ කියන කාරණා පිළිබඳ ප්‍රශ්නයක් එනවා. අයවැය හිඟේ එන්න වැඩි වෙන හින්දා. මොකද්ද වෙලා තියෙන්නේ? අයවැය හිඟය වැඩි වුණාම
ඒක කොහොමද අපි පියවන්නේ කියන එකත් තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් කියමුකෝ මම ගෙයක් හදනකොට ඒ අවුරුද්ද තුලදී සමහර විට මගේ අයට වඩා මගේ වැය වැඩි වෙන්න පුළුවන්. ඒතර මම ණයක් ගන්නවා කියලා. ඒතර ණය ගෙවන්නේ මම අවුරුදු 20ක් තුලදී. එතකොට ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ ඊන අවුරුද්දේ ඉඳලා මට ආදායමක් තියනවාද මේ ණය ගෙවා ගැනීමට. ඉතින් සාමාන්‍ය මිනිස්සු එහෙමනේ හිතන්නේ. ඉතින් එහෙමනේ අපි ණය ගන්නෙත්. ඉතින් එහෙම කරද්දී ඒ தത്വයට අපි දැන් පුරුදු වෙන්නට ඕනේ. එතකොට අපිට ඒ දැන් කියමුකෝ සාමාන්‍යයෙන් පඩිය ගන්නේ රුපියල් ලක්ෂ නම් නැත්නම් 50000 කියමුකෝ පඩියක් ගන්න. එතකොට කෝටි 50ක ගෙයක් හැදුවොත් අමාරු වැටෙනවා. ඒක අපි තේරුම් ගන්න පුළුවන්. ඒකින්ද ඒ ආදායමට ගැළපෙන විදිහට ආදායමෙන් අපිට ගෙවන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ඒක කළ යුත්තේ. ඒ එක පැත්තක්. අනිත් පැත්ත තමයි අපි ආදායම් ගැන අපි මේ taksiru කරද්දී අපි වැඩිපුර වැඩි ආදායම් taksiru කිරුවොත් අපිට ඒ ආදායම ලැබුණ නැත්නම් තවත් හිඟයක් එතරම් එනවා. එතකොට ණයට ගන්න මුදල් වලට පොලිය ගෙවන්නට ඕනේ. ඒතර පොලිය ගෙවන්න පුළුවන් වෙනවද කියලා තේරුම් ගන්නට ඕනේ. ණයට ගත්ත මුදල් ආයිසරක් ආපසු ගෙවන්නට ඕනේ. ඒවත් අපි පුළුවන් දෙයක් කියලා බලන්නට ඕනේ. අනිත් එක දැන් තාත්තා කෙනෙකුට සල්ලි හම්බුනාම ළමයි 5 දෙනෙක් ඉන්නවනේ ළමයි 5 දෙනා වෙනුවෙන් මුදල් වෙන් කරන්නට ඕනේ. ඒ වගේ තමයි රජයකට. රජයකට තියෙනවා විවිධ කාරණා වෙලට සල්ලි වෙන් කරන්න. එතකොට එහෙම වෙන් කරද්දී හිටපු හැටි සමහරක් වෙලාවට එක ළමයකට අසනීප වෙනවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ ළමයාට සම්පූර්ණ වැඩියෙන් මේ වේදම් කරන්න වෙනවා. එහෙම වේදම් කරනවා නම් තව තැනකින් කපන්න වෙනවා. ඉතින් ඒ වගේ ගැටලු, ඒ වගේ අභියෝග ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි විවිධ අවස්ථාවලදී යම් ආකාරයකට අයවැය වෙනස් කිරීමට ඒවා එක ශීර්ෂයකින් තව ශීර්ෂයකට යොමු කිරීමට වෙනත් පරිපූර්ණ කැස්ටමේන්තු දාලා මුදල් වැඩිපුර ගන්නට ඒ වගේ තත්ත්වයන් වලට ඒ ආකාරයට බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට සහ මුදල් ඇමතිතුමාට. අන්න ඒ නිසා මොකද සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති දේවල් සිදු වෙනවා. දැන් කියමුකෝ මේ කොවිඩ් වසංගතය ආවා. ඒතකොට අපි මොකද කරන්නේ? ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් මොනවා වුණත් අන්තිමේදී පාර්ලිමේන්තුව මේ රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුව එය සම්මත කරන්නට අවශ්‍යයි. සමහර වෙලාවට කෙනෙක් කිව්වොත් එහෙම මේ අයවැය ලේඛනය කියලා කියන්නේ ඇත්තටම රටේ මූල්‍ය තත්ත්වය ආර්ථිකයේ තත්ත්වය පිළිබිඹු කරන දෙයක් නෙවෙයි. මේක සංඛ්‍යාත්මකව ගත්තාම ඉලක්කම් විද්‍යාවක් කියලා. පහුගිය කාල සීමාව තුළ අපි මේ අයවැය කියවීම සහ ක්‍රියාත්මක භාවයත් එක්ක ගත්තොත් ඇත්තටම රටේ තියෙන ආර්ථික තත්ත්වයේද ආර්ථික හැකියාවද අයවැයෙන් කියන්නේ. නැත්තම් හැංගිච්ච වෙනත් ක්‍රමවේදයක් දෝ යන්නේ. නෑ මෙතන හොඳයි. ඉතින් හොඳ ප්‍රශ්නයක් ඒක දසුන්. දැන් කියමුකෝ ආර්ථිකයක් අපිට විවිධ පැතිවලට යොමු කරන්න පුළුවන්. දැන් කියමුකෝ අපිට පුළුවන් ආර්ථිකය යම් අවස්ථාවලදී අධ්‍යාපනය කෙරෙහි වැඩි මේ ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. එහෙම නැත්නම් නිවාස තැනීම සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. එහෙම නැත්නම් වාරි මාර්ග සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. ඒතර එක එක රජයන් ඒ රජයන්ට ලැබිලා තිබෙන ඒ ජනතාව ලබා දීලා තියෙන බලය අනුව ඒ අයට ලබා දීලා තියෙන ප්‍රමුඛතාවයන් අනුව ඒ අය සමහරකට ඒ අවස්ථාවල් ඒ වැය කරන මුදල වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. අන්න එතන තමයි ওই වෙනස තියෙන්නේ. අපි කියමුකෝ මේ එක රජයක් කිව්වා අපි යුද්ධ වෙනුවෙන් සල්ලි වෙන් කරන්නේ නැහැ කියලා. අපි සාමය බලනවා අපි සුදුනලුම් හොයනවා කියලා ගියා. තව රජයක් කියනවා නැහැ අපි මේක තීරණාත්මකව ඉවර කරන්නට අවශ්‍යයි. අන්න ඒක තමයි වෙනස කියලා කියන්නේ. ඒක තමයි ප්‍රමුඛතාවයන් කියලා කියන්නේ. මේ ප්‍රමුඛතාවයන් සමහරක් අවස්ථාවලදී වෙනස් වෙන්නට පුළුවන්. අපි ඒකටත් ප්‍රතිපාදන තියෙනවා අයවැයේදී. ඉතින් ඒ නිසා ඕනෑම අයවැයක ඒ එක එක රජයන් එක එක වර්ෂවලදී යම් ආකාරයකට මේ වෙනස් කිරීම සිදු වෙන්නට පුළුවන්. ඉතින් සමහරක් අය දකින්න පුළුවන් ඕක විද්‍යාවක් හැටියට. ඒ වුණත් ඉතින් ඒ බලය දීලා තියෙන්නේ අන්න ඒ නිසා. ඒ කියන්නේ හැමදෑම එක විදිහටම යන්න නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක එක අවස්ථාවලදී ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි මුලින්ම යෝජනා කරන්නේ. මුදල් ඇමතිතුමා ආයවැය විසර්ජන පරිණතය මේ ඉදිරිපත් කරද්දී යෝජනා කරනවා. මම මෙන්න මේ දේවල් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ දේවල් කරනකොට මෙන්න මේ අවස්ථාවලදී මට වැඩියෙන් ව්‍යය කරන්න විසඳුවේ. එහෙම නැත්නම් මට වැඩියෙන් මුදල් ලැබේවි. ඊට පස්සේ ඒ පරතරයත් ඊට පස්සේ බලනවා මොකද්ද ඒ පරතරය කියලා. ඒතර ඒ පරතරය අපි කොහොමද පියවන්නේ කියලාත් මුදල් ඇමතිතුමා රටට කියනවා. එහෙම කිව්වට පස්සේ තමයි පාර්ලිමේන්තුවක් හැටියට එකතු වෙලා මේක හරිද මේක අපිට අවශ්‍යද මේක අපි පිළිගන්නවද කියලා ඒ අයගේ ඡන්දයෙන් ඒක පිළිඹු කරනවා. ඉතින් එතනදී තමයි මේ ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව ඒක කෙරුවොතින් තමයි ඒ රජයන් තමන්ට දීලා තියෙන ඒ
අවස්ථාව හරියට කරනවාද කියලා අපිට පැහැදිලි වෙන්නේ. මොකද ඒක අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි දසුන් විවිධ රජයන් විවිධ ආකාරයට කටයුතු කරනවා. දැන් අපේ රජය අපි කියනවා අපි විකුණන්නේ නැහැ යම් කිසි දෙයක්. ඒතර විකුණන්නේ නැත්තම් අපිට ඒ විකිණීමෙන් ලැබෙන ආදායමක් අපිට පෙන්වන්න බෑ. අපිට එන්නේත් නැහැ. තව වෙන රජයක් කියනකොට නෑ අපි වරාය විකුණනවා, අපි මේ ගුවන් තොටුපළ විකුණනවා, අපි පාරක් විකුණනවා, අපි තව මොකක් හරි විකුණනවා කියලා. ඒතර ඒකෙන් උත් යම් කිසි ආදායමක් ලැබෙනවා කියලා අපිට පෙනියනවා. එතකොට දැන් අපිට තියෙන එක අභියෝගයක් තමයි එහෙම විකුණන්නේ නැත්තම් ඒ මුදල් වෙන ආකාරයකට හොයා ගැනීම. ඉතින් දැන් කියමුකෝ ගෙදරක වුණත් තාත්තා අම්මා එකතු වෙලා තියෙන පොල්වත්ත විකුණනවා නම් එතකොට මුදල් ගොඩක් ලැබෙයි. එතකොට ඊට පස්සේ ඒ මුදල් අපිට වැය කරන්න පුළුවන් වෙන වෙන දේවල් වලට. එහෙම නැත්නම් අපි හිතනවා නම් ඒ දෙමව්පියෝ හිතනවා නම් අපි එහෙම විකුණන්නේ නැහැයි කියලා. ඒතර වෙන මාර්ගයකින් ඒ මුදල් හොයාගන්නට ඕනේ. අන්න ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක විද්‍යාවක්ම නෙමෙයි. ඒක තමයි ඒ කරන ක්‍රමවේදය මේ අයවැය හරහා ජනතාවටයි ඕනම කෙනෙකුට පිළිඹු වෙනවා. දැන් ඔබතුමාලත් විකුණන්නේ නැහැ කියලා කිව්වට කතිකාවතක් යනවා මත්තල ගුවන් තොටුපළ ඇමරිකාවට දෙනවා කියලා කොළඹ වරාය නැගෙනහිර ජැටි ඉන්දියාවට දෙනවා කියලා මෙහෙම බහලුම් කටයුතු ආරම්භ කරන සූදානම් කියලා මම ඒකත් ප්‍රශ්න කරන්න ලෑස්ති ඉස්සරහට. මම ඒක පොඩ්ඩක් කියන්න දැන් මතක කරපු නිසා. විකුණනවායි කියන එක කවි බදු දෙනවායි කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් ඔබතුමාට ගියක් තියෙනවා නම් ඔබතුමාට ගේ බද්දට දෙන්න පුළුවන්. අයිතිය ඔබතුමා ළඟ තියෙනවා. ඔබතුමාට විකුණන්නත් පුළුවන්. ඔබතුමා වික්කට පස්සේ ඇයි බද්දට දෙන්නේ ඉතින් අපි? බද්දට දෙන්න සමහර කඩ වෙනවනේ. දැන් ඔබතුමා එතන ඉන්නේ නැත්තම්. එහෙම නැත්තම් ඔබතුමාට ඒ ගෙවල් දෙකක් තියෙනවා නම් ඔබතුමා ගෙවල් දෙකම ඉන්නේ නැහනේ. ඒතර ඒක සමහර කරලා එක ගයක් බද්දට දෙනවනේ. ඔබතුමාට කාර් තුනක් තියෙනවා නම් ඔයාලට එක කාර් එකක් ලීස් කරන්න පුළුවන් වෙන කෙනෙකුට. ඉතින් එහෙම සිදු වෙන්න පුළුවන්. අනිත් එක ඒ වුණාට ඒ සම්පත අයිතියටනේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්නට අවශ්‍ය අන්නේ ඒ කෝණේ. අපි බද්දට දෙනවයි කියන එකේ විකුණන එකේ පුද්ගලත් කරනවනේ. ඒ කියන්නේ දැන් ඔබතුමාලා බද්දට දෙන නෑ මම කියන්නේ ඔබතුමාට මම පැහැදිලි කරනවා. ඔබතුමා ඒක පටලවා ගන්න එපා. හරිද? මම ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම පැහැදිලි කරනවා මේ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදයන් බද්දට දෙන්නත් පුළුවන්, විකුණන්නත් පුළුවන්. එතකොට විකිණීමේ තියෙන වෙනස මොකද්ද? බද්දට දීමේ වෙනස විකිණීමේ අයිතිය සම්බන්ධයෙන් අයිතිය සම්බන්ධය. එතකොට මොකද වෙන්නේ? විකුණාට පස්සේ අපිට ආයි ලබා ගන්න බෑ. බද්දට දුන්නාට පස්සේ ලබා ගන්න පුළුවන්. ඔබතුමාලා ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයකට දෙන්න ලෑස්ති. නෑ මම කියන්නේ දැන් මම මේ විද්‍යාත්මක ඔබතුමාට ඉස්සෙල්ලාම කියනවා ඔබ ප්‍රශ්න අහද්දි මම කියන්න. ඒ ටික. අනිත් ටික. හරි. දැන් අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඔබතුමාලා මේ අපි දකින කාරණයක් තමයි වැය ශීර්ෂ ගෙනත් දෙනවා වැය කරන්න පුළුවන් මෙන්න මේ සීමාවන් වලට කියලා සමහර තැන් වලදී සඳහන් කරනවා. හැබැයි අයවැය ගෙනල්ලා වැය ශීර්ෂයන් එක්ක වැය කරන්න පුළුවන් සීමාවන් දැම්මට සමහරවිට අවුරුද්ද යනකොට ඒ සීමාවන් ඉක්මවා ගිහිල්ලා වැය කරන අවස්ථාවක් තියෙනවා. අයවැයක් කියන එකේ තේරුමක් තියෙනවද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් පැත්තේ. මුලින්ම අයවැය කියලා කියන්නේ ඇස්තමෙන්තුවක්. ඇස්තමෙන්තුවක් කියලා කියන්නේ අපි මුලින්ම හිතනවා මෙන්න මේක තමයි වෙන්න යන්නේ කියලා. කාටවත් 100%ක් කියන්න බෑ හරියටම මොකද්ද වෙන්න යන්නේ කියලා ලෝකේ. රටකත් කියන්න බෑ. දැන් ඔබතුමාටත් සමහරක් වෙලාවට ඔබතුමාගේ තමා ගැන වුණත් හිතලා කියනවා නම් මට මගේ එන අවුරුද්දේ වේදම් මෙච්චරමයි කියලා කියන්න පුළුවන්ද? හරියටම කියන්න පුළුවන්ද 100%? බෑ. ඒ මොකද යනකොට සමහර කාලට සම් ආකාරයකට සමහරක් අවස්ථාවලදී එන්න තියෙන මේ මුදලක් එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වේදම් වැඩි වෙන්න පුළුවන්. අසනීපයක් වුණාම වැඩි වෙන්න පුළුවන්. නැත්නම් දරුවෙකුට තම මොකක් හරි අරන් දෙන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මුලින්ම ඒ ඇස්තමෙන්තුවක් අපි හදනවා. ඒ ඇස්තමෙන්තුව 100%ක්ම කිසි විටක කිසිම රටක සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇස්තමෙන්තුවක් හදන්න නැතුව ඉන්නත් බෑනේ. මුලින්ම මොකක් හරි තියෙන්න බෑ. ඒකනේ පදනම. ඉතින් ඒ පදනම ඔස්සේ තමයි ඉස්සරින්ම යන්නේ. ඒ පදනම ඔස්සේ යනකොට සමහරක් තැන්වලදී වෙනස්කම් කරන්න සිදු වෙනවාමයි. ඒතර ඒ වෙනස්කම් සිදු වෙනකොට අඩුවෙන් නම් ඒ මුදල වැය කරන්න සිදු වෙන්නේ. ඒකට අලුතෙන් මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට දැන් පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති අනුව අපිට වැඩියෙන් වැය කරන්න සිදු වෙනවා නම් ඒ ගැන අපි නැවත වරක් ගිහිල්ලා පාර්ලිමේන්තුවේම අනුමැතිය ගන්නට අවශ්‍යයි. අනේ ඒක තමයි වෙන්නේ. ඉතින් ඒකට වැඩිපුර මේ කරනවා කියලා කියන්නේ අන්න ඒ කොටස සිදු කරනවා එක. ඉතින් ඒකත් හොඳයි. ඒක තමයි පාරදර්ශී භාවය කියලා කියන්නේ ඒකයි. මම මොකක් නෑ සමහර වෙලාවට දැන් පාරදර්ශී භාවයෙන් නේද කරනවා නම් කමක් නැහැ කියලා කියන්න පුළුවන්. සමහරලාට අපි දැක්ක කාරණයක් නෑ ඇමති මණ්ඩලය වෙනස් වෙනකොට අමාත්‍යවරුන්ගේ දෘෂ්ටිය වෙනස් වෙනවා. සමහරලාට අර ප්‍රධාන සීමාවෙන් ඉක්මවා ගිහලා රජයක් විදිහට යන ප්‍රතිපත්තිමය ගමනෙන් එහාට ගිහලා ඇමතිවරුන් වෙන දෘෂ්ටි කෝණයකින් යනකොට සමහර වෙලාවට සීමාවන් තියෙන තැන් වලින් ඇමතිවරුන්ගේ හිතුමතේට මහජන මුදල් වේද පැහැදම් කරන අපි දැක්කනේ පරිපූර්ණ ඇස්තමේන්තු හරහා.
එතකොට වෙන්නේ සමහර වෙලාවට වියදම් ප්‍රමාණය වැඩි වෙනවා ආදායම් ප්‍රමාණය අඩු වෙනවා. අර අයවැය හිඟේ ජලි ඍණ ලකුණකින් වැඩි වෙනවා. ඒකත් වෙන්න පුළුවන්. මොකද මම කියන්නේ නැහැ ඒක හැමතිස්සෙම වෙනවයි කියලා. ඒ වුණාට සමහරක් වෙලාවට යන දිශාව වෙනස් වෙන්න බැරි නැහැ. ඒත් මොකද සමහරක් වෙලාවට ජනාධිපතිතුමා වුණත් ඒ යම් පුද්ගලයෙක්ව වෙනස් කරන්නේ යම් ආකාරයකට වෙනස් කිරීම, ඒ කියන්නේ ක්‍රියාමාර්ගයත් වෙනස් කිරීමක් අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. එතකොට ඒ යන දිශාව වෙනස් කරලා ඒ තැන්වලට අවශ්‍ය වෙන ප්‍රතිපාදන වැඩිපුර වෙන් කරලා කටයුතු කරන්න සිදු වෙයි. මොකද දැන් කියමුකෝ අපි මහා මාර්ග හදනකොට අපි දැන් කියනවා අපි අලුතෙන් මේ මහා මාර්ග නඩත්තු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මේ කිලෝමීටර ලක්ෂයක් තෝරගන්නවායි. ඔව්. අපි ලක්ෂයක් තෝරගන්න නැතුව කිලෝමීටර 50000ක් තෝරගත්තා නම් ඒකට යන මුදල භාගයයි. නැත්තම් භාගයක් හරි ඒ වගේ වෙනසක් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ තෝරාගන්න ප්‍රමුඛතාවයන්, තෝරාගන්න ව්‍යාපෘති අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඇමතිවරයා නිසා වෙනස් වෙන්නත් පුළුවන්. රජයක් කරගෙන යනකොට ප්‍රමුඛතාවයන් වෙනස් කරන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වෙනස්කම් ගාක් වෙලාවට සිදු වෙන්න පුළුවන්. ඒතර ඒ සිදු වෙනකොට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ කතිකාවක් ඇති කරන්නට අවශ්‍යයි. අන්න ඒක තමයි අයවැයේ තියෙන එක ලක්ෂණයක්. මොකද මුලින්ම කිව්වට පස්සේ ඒකේ වෙනසක් ඇති කිරීමට බැරි නැහැ. කෙරුවා නම් ඒ ගැන දැනුවත් කිරීමක් අවශ්‍යයි. අන්න ඒක තමයි පාරදර්ශී භාවය කියලා කියන්නේ. අපිට මේ මුකුත් නොකිය හැංගිමුත්ත කරන්න බෑ. ඒක තමයි අතර තියෙන මේ ලක්ෂණය. අජිත්නිවත් කප්ටල් මැතිතුමනි 2019 ලංකාවේ ආර්ථික වර්ධනය 2.3ට වැඩිලා තිබුණා. පහුගිය කාර්තුවේ ඒක ඍණ 1.6ට වැඩිලා තිබුණා මහ බැංකුව වාර්තාව අනුව. දැන් මේ වගේ පසුබිමක් තමයි රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම ආර්ථික අර්බුදයකට වැටලා තියෙන වෙලාවක ඔබතුමාලගේ අලුත් ආණ්ඩුව 2021ට මොන වගේ නිර්ණායක මත පදනම් වෙලාද අයවැය සකසන්න සූදානම් වෙන්නේ? එතන ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට පැති කීපයකින් මේක දිහා බලන්න පුළුවන්. එකක් තමයි අපිට කියන්න පුළුවන් මුළු ලෝකෙම කඩා වැටෙනවා. අපිත් කඩා වැටිලා අපිත් ඔන්න ඔහොම යන් දැන් 101.6 නෙමෙයි 126ක් වුණත් කමක් නැහැ. අපි ඔන්න ඔහොම යන් කියලා ඍණ ආර්ථිකයකට යන්න පුළුවන්. අනිත් දේ තමයි නෑ. අපි මේක පිළිගන්නේ නැහැ. අපි මේකට විරුද්ධව අපි කටයුතු කරනවා. අපි කොහොම හරි කරලා ඉදිරියට යනවා කියලා. ඔබතුමාට මතකද මන් දන්නේ නැහැ 2009 දී 2008 දී ශ්‍රී ලංකාවට තිබිච්ච මේ ඒ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිතුමාගේ කාලෙදී අපි වාර්තා කිරෝ 2008 නැත්නම් 2009 මට හරියට මතක නැහැ 3.4ක පමණයි වර්ධන වේගය තිබුණේ. සාමාන්‍යයෙන් අපි 6මාරක 7ක වගේ වර්ධන වේගයක් තිබුණා. ඒ අවුරුද්දේ 3.4යි. ඒතර කාටරි ප්‍රශ්න කරන්න පුළුවන් අයියෝ ඕගන් තිබුණේ 3.4යි කියලා. ඒකට ඒ වසරේදී ඇමරිකාවේ වර්ධන වේගය ඍණ වෙලා තිබුණා. මොකද ලෝකේ ලොකු අවපාතයකට හෙළුණා. එතකොට අපි බලන්න ඕනේ මේ හැම දෙයක්ම යම් ආකාරයකින් මේ කම්පැරටිව්ලි ඒ කියන්නේ සංසාධනාත්මකව බලන්නට අවශ්‍යයි. දැන් මේ අවුරුද්දේ මම දන්නේ නැහැ චීනේ හැරෙන්නට. චීනේ විතරක් මම හිතන්නේ වර්ධන වේගයක් තියෙනවා ධන වර්ධන වේගයක්. අනිත් සියලුම රටවල් සමහර කේවා 120ක ඍණ වර්ධන වේගයක් තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තියෙද්දි අපිට ශ්‍රී ලංකාවට එහෙම වෙන්න පුළුවන් තත්ත්වයක් නැති වුණත් අපිට දැන් තියෙනවා ලොකු අභියෝගයක්. ඒ තමයි එන අවුරුද්දේදීත් අපි මේ තත්ත්වයෙන් ගැලවිලා කොහොමද ඉදිරියට යන්නේ කියලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි සමහරක් අවස්ථාවලදී අපිට නිර්භීත තීරණ ගන්නට වෙනවා. සමහරක් අවස්ථාවලදී අපිට පුළුවන් වෙන්නට අවශ්‍යයි ඍජු තීරණ අරගෙන ඒවා එක්ක ඉදිරියට යන්න. ඉතින් අපි ඒ වගේ තීරණ අරගෙන තියෙනවා. මේ පසුගිය කාලෙදී පුතුමන්ලා දකින්නටත් ඇති. ඒවා අරගෙන අපි අපේ සාර්වාර්ථික සාධක සියල්ලම යම් ආකාරයකට සමතුලිත භාවයකට ගෙනල්ලා අපිට ප්‍රශ්න තියෙනවා එක එක අභියෝග තියෙනවා ඒනට ඒ අභියෝගත් එක්ක තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එන අවුරුද්දට අපි බලාපොරොත්තු වෙනවා 5% වගේ වර්ධන වේගයක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ කියන්නේ ඔබතුමාලගේ ඉලක්කය තියෙන 105ක්වත් එන අවුරුද්දේ වර්ධන වේගයක් ගන්න. මේ අවුරුද්දේ මම හිතන්නේ 5%ක් වර්ධන වේගයක් කිසි විටක ගන්න පුළුවන් කියලා දැන් තියෙන තත්ත්වය අනුව. ඒ වුණත් මේ අවුරුද්දේ ධන හෝ ඍණ නැති ඒ කියන්නේ අර බ්‍රේක් ඉවන් වගේ කියන තත්වයකට ආවත් එන අවුරුද්දේ අපි ඉලක්ක කරගන්නට ඕනේ නැවත වරක් අපි අර වර්ධන වේගයට යන විදිහට. එතකොට අපේ සාර්වාර්ථික සාධක අපි හරිගස්ස ගන්නට ඕනේ ඒ විදිහට යන්න. ඉතින් ඒ වගේ
අයවැය තමයි දැන් ඉදිරිපත් වෙන්නේ. ඔතෙන් ඒ ඔබතුමාලා 100%ක ආර්ථික වර්ධන වේගයකට යනවා නම් අපි ඉස්සෙල්ලා දැන් ඔබතුමා 2008 කතාව කිව්වනේ. එතකොට 2015 ඔබතුමාලා එනකොට සැලකිය යුතු මට්ටමක ආර්ථික වර්ධන වේගය තිබුණා. එතකොට සංචාරක ශේෂ්ත්‍රයේ තිබුණා විදේශ විනිමය අපිට ලැබුණා විදේශ ශ්‍රමිකයින්ගෙන් ඊට පස්සේ යම් ආකාරයක අපනයනයන් අපි සිද්ධ කළා. හැබැයි මේ වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක සියල්ල බිඳ වැටලා තියෙන ඔබතුමාලා කොහොමද උපකල්පනය කරන්නේ 105ක ආර්ථික වර්ධන වේගයකට අපිට යන්න පුළුවන් කියලා? ඒ කතාව හරි නෑනේ. දැන් බලන්න ඔබතුමා කිව්වා ප්‍රේෂණ අඩු වෙලායි කියලා. ප්‍රේෂණ ඇත්තටම වැඩි වෙලා තියෙනවා. ගිය මාසෙදී ප්‍රේෂණ පිටරට වලින් එන ප්‍රේෂණ 36කින් වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 550ක් විතරයි අපිට ලැබෙන්නේ. ඒක මිලියන 700 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක සිදු වුණේ එක විදිහක්. මොකද ඒක දැන් අර හවාලා වගේ ක්‍රම තියෙනවානේ. ඒ ක්‍රම වලින් තමයි ඉස්සර සල්ලි එන්නේ. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඒ වගේ ක්‍රමවේදයන් පාවිච්චි කිරීමට තියෙන දුෂ්කරතාවයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ මුදලුත් එන්නේ දැන් නිල ආකාරයට එන්නේ. ඉතින් දැන් මේ පළවෙනි කතාව මුලින්ම අපි හිතුවා වගේ නෙමෙයි. ඒක වැඩි වෙලා තියෙනවා. දැන් අපි අපනයන බැලුවත් ඒ තිබිච්ච මට්ටමට වෙවිලා තියෙනවා. කොවිඩ් වසංගතයට පෙර මට්ටමට. ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. අනිත් එක අපනයන එහෙම වැඩි වෙන ගමන්ම අපේ ආනයන අඩු වෙලා තියෙනවා. අපි සමහරක් ආනයනට අපි සීමා දාලා තියෙනවා. සමහරක් ආනයන මේ මිල ආකාරයට අඩු වෙලා තියෙනවා. දැන් තෙල් මිල අඩු වෙලා තියෙනවා. ඒත් තෙල් මිල අඩු වුණාම යම් ආකාරයකින් ඒකේ වාසියක් ලැබෙනවා. අපේ මේ බාහිර අංශයේ ගිණුමට. ඉතින් මේ බාහිර අංශයේ ගිණුම අපි දැන් මේ අවුරුද්දේ ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දට වඩා යහපත් තත්ත්වයක තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ සාර්වාර්ථික සාධක යම් අවස්ථාවලදී අපිට වඩා අපිට අහිතකර වෙන්න පුළුවන්. සමහර තැන්වල අපිට හිතකර වෙන්න පුළුවන්. දැන් ඔය කියන කාරණා ටික සියල්ල ওই විදියට තියෙනවා නම් මට කියන්නකෝ දැන් ඔබ කොහොමද මේ ආර්ථික වර්ධන වේගයේ ඍණ 1.8කට අන්න ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒක සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක්. මොකද සමහරක් ආර්ථික කටයුතු සිදු නොවෙන්න පුළුවන්. දැන් කියමුකෝ දැන් අපනයන වැඩි වෙන එක ඒ පැත්ත හොඳට තියෙනවා. ආනයන අඩු වුණාම සමහරක් ආනයන ආශ්‍රිතව කරන වැඩ කටයුතු අඩු වෙන්න පුළුවන්. එතකොට වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපිට එක පැත්තකින් වාසියක් වෙනකොට තව පැත්තකින් අවාසියක් සිදු වෙන්නත් පුළුවන්. දැන් මම කිව්වේ වාසි පැත්තනේ. ඔබතුමා අහුව ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ යම් පැත්තේ දැන් බාහිර අංශය අපි සමතුලිත කරගෙන තියෙනවා. බැලන්ස් කරගෙන තියෙනවා. බාහිර අංශය බැලන්ස් කරද්දී අපි ගත්ත එක තීරණයක් තමයි අපි මේ ආනයන සීමා කරනවා කියලා. ඒතර ආනයන සීමා කරද්දී බාහිර අංශයට හරි උත්තරයක් ලැබෙනවා. ඒකට ඒත් එක්කම බාහිර අංශයට හරි වුණත් වර්ධනයේට යම් කිසි ආකාරයකට පීඩනයක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ඔක්කොම එකට බැලන්ස් කරගෙන යන්නට ඕනේ. ඒනොට සමහරක් වෙලාවට අපි ප්‍රමුඛතාවදී ඒ උත්තර මොකක්ද කියලා බලන්න ඕනේ. දැන් අපි බාහිර අංශය හරියාකාරයට පාලනය කරගත්තේ නැත්නම් දසුණු. එතකොට වෙන්නේ අපි ආනයන අසීමිත ලෙස මේ රටට ගලායනට ඉඩ දුන්නා නම් සමහරක් වෙලාවට රුපියලේ යගේ තවදුරටට වැටෙන්න තිබුණා. රුපියලේ යගේ 180 ඉඳලා 200 250 වලට ගියා නම් ආනයන ඉබේම මේ සීමා වෙනවා. මොකද ඒතර මිනිස්සුන්ට ඒව ගන්න බැරි වෙනවා. ඒතර ඒත් එක්කම ඒක සිදු වුණා නම් අපේ ණය ගෙවීමට ඉතාමත් ලොකු අපහසුතාවයක් දෙන්නට පුළුවන්. ඉතින් මේ ඔක්කොම දේවල් එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා තමයි අර ලෙඩෙක් ආවම හුඟක් දේවල් ප්‍රශ්නත් එක්ක දොස්තර මහත්තයා බෙහෙත් දෙනකොට සමහරකට හાર્ට් එකට බෙහෙත් දෙන විට පෙනහැල්ලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තව බෙහෙතක් දෙන්නට ඕනේ. අජිනි වත් කප්පල් මැතිතුමනි මට මොහොතකට අවසර දෙන්න මේ කෙටි විරාමයකට යන්න ඉක්මනට වෙලාව බලන්න. වෙලාවේ බලලා එවෙලා අර අග්‍රාමාත්‍යතුමා සඳහන් කරපු කාරණාවලක් තියෙනවා මේ රාජ්‍ය ආදායම 2021 දී දලදේශීය නිෂ්පාදනය 10.2ක් දක්වා වර්ධනය කරගන්න ඕන කියලා. ඔබතුමත් කියනවා ආර්ථික වර්ධන වේගය පහට අරගෙන යන්න ඕන කියලා. ඒ කියන්නේ මහජනතාව මත ආයෙමත් බදු බරක් වැටෙනවාද? අපි යලිත් තීරණය සමගින් මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් වත් කබ්‍රාල් මැතිතුමන් එක්ක අපි තීරණය වැඩසටහනේ එතුමා සඳහන් කළා ආර්ථික වර්ධන වේගය 5%කට වර්ධනය කරගන්න සූදානම් කියලා. ඒ වගේම තමයි ප්‍රමුඛතාවය ලබා දෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති රාමුවක් තුල මෙවර
අයවැය සකස් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා විදිහට කරුණු ගණනාවක් සඳහන් කරලා තියෙනවා. සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම එකක්. ඊට පස්සේ අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ වෙත විෂයන් පැවරීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් පරිදි අදාළ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම තවත් එකක්. සැමට පානීය ජලය ලබා දීම මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර් ලක්ෂයක මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාරි මාර්ග යන ශ්‍රේෂ්ඨ සඳහා ප්‍රමුඛතාවය ලබා දීම තවත් කාරණයක්. මෙන්න මේ කාරණේටයි මට එන්න අවශ්‍ය වෙලා තිබුණේ අජිත් නිවාඩ් කප්ටාල් මැතිතුමනි. රාජ්‍ය ආදායම 2021 වර්ෂයේදී දලදේශීය නිෂ්පාදනය 10.2ක් පමණ වෙනු ඇතැයි අස්තමේන්තු ගත කරලා තියෙන නිසා එම තත්ත්වය යටතේ වියදම් කළමනාකරන ක්‍රමවේදය අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සහ අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා සම්පත් වෙන් කිරීම. දැන් ඔබතුමාලා අපේක්ෂා කරනවා රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 10.2ක් අපේක්ෂා කරනවා. මේ තියෙන තත්ත්වයත් එක්ක ගන්න පුළුවන් වේද? බලන්න 2018 දී සහ 19 දී පසුගිය රජය ඇස්තබෙන්තු කිර 14ක් ගන්න. අපි ඇස්තබෙන්තු කරන්නේ 10යි. නෑ 14ක් ගන්න පසුගිය රජය ගත්ත කාලේ සමහර මේ තත්ත්වයක් තිබුණේ නැහැ නේද? මම කියන්නේ කතාව. දැන් 14ක් අරගෙන ඒ අය ඇස්තබෙන්තු කෙරුවේ 2019 දී අපි රුපියල් බිලියන 2200ක් එකතු කර ගන්නවායි කියලා. ඒක තමයි ඒගොල්ලෝගේ තිබිච්ච අරමුණ. ඒතර ඒගොල්ලෝ උපයා ගන්න පුළුවන් උනේ 1800යි. මොකද එතනින් සිදු වුණේ ඇත්ත වශයෙන්ම එහෙම ඇස්තමෙන්තු කරලා ලොකු ප්‍රතිශතයක් දැම්මට මෙතනින් වැට් ගහනවා, අතරින් ආදායම් බදු ගහනවා, මෙතනින් එක්සයිස් ඩියුටි ගහනවා, මෙතනින් වැට් ගහනවා, මෙතනින් කස්ටම්ස් ඩියුටි ගහනවා කියලා කිව්වට ඒ තිබිච්ච ආර්ථික ක්‍රියාදාමයේ ඒ විදිහට සිදු වුණේ නැත්තම් මිනිසුන්ගේ බදු බර නිසා සහ මිනිසුන්ට ඇතිවලා තියෙන පීඩනය නිසා, බිස්නස් අඩුවීම නිසා, ගෙවන්න තියෙන පොලිය අනුපාතයේ වැඩිවීම නිසා එහෙම සිදු වුණාම වෙන්නේ පොලියක් ගෙවුවට පස්සේ ඉතුරු වෙන ආදායම අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. කටයුතු කිරීම මේ ආර්ථික කටයුතු අඩු වෙනකොට රාජ්‍යයට ලබා ගන්න පුළුවන් වෙන බදු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා තමයි අපි ආපු හැටියෙම ඔබතුමාලට මතක ඇති 2019 අග මේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ බදු අඩු කෙරුවා. ඔව්. බදු අඩු කරලා යම්කිසි ආකාරයකට අර තිබිච්ච ප්‍රතිශතයට වඩා අඩු වුණා. ඒ වුණාට අපේ අරමුණ තිබුණේ ආර්ථිකයට උත්තේජනයක් දෙන්න. මොකද ආර්ථිකය කඩා වැටිගෙන ආවේ. 2014 දී ආර්ථික වර්ධන වේගය 7.4ක් හැටියට තමයි පිළිබිඹුනේ. ඊට පස්සේ 5 වුණා. 4 වුණා. 4 වුණා. 3 වුණා. 2.3 වුණා. ඒ කියන්නේ දිගින් දිගටම හැම අවුරුද්දෙම ආර්ථික වර්ධන වේගය අඩු වුණා. අපි තවදුරටත් ඔය ටැක්ස් ගහ හිටියානම් ආර්ථික වර්ධන වේගය තවදුරටත් අඩු වෙනවා. ඒ වුණාට අපි කෙරුවේ දේ තමයි අඩු කරලා උත්තේජනයක් ලබා දුන්න ආර්ථිකයට නැවත වරක් ගොඩ එන්නට. ඒ ගොඩ එන ගමම්ම කොවිඩ් වසංගතය ආපු නිසා යම්කිසි ප්‍රශ්නයක් සිදු වුණා. ඒකට ඒකෙම එක්ක හදිස්සිය අර තිබිච්ච මේ ආදායම් බදුම තිබුණා නම් උවිත වඩා ලොකු කඩාවැටීමක් සිදු වෙනවා. දැන් ඔබතුමාලත් කඩාවැටෙන දැන් සාමාන්‍ය රාජ්‍ය ආදායම 90%ක් වෙන්නේ බදු වලින්. 80%ක් ඒකත් වක්‍ර බදු වලින්. 10%ක් ඍජු බදු වලින්. දැන් ඔබතුමාලා බදු අඩු කරලා තියෙනවා. දැන් ඔබතුමාලට තාවත් අඩු වෙන්නේ රාජ්‍ය ආදායම. ඔව් පළවෙනි අවුරුද්දේදී මේ අවුරුද්දේ අඩු වුණා. ඒ අඩු වුණේ අපි කරපු ප්‍රතිපත්තිමය ක්‍රියාදාම නිසා නෙමෙයි. ඒ අඩු වුණේ කොවිඩ් වසංගතය නිසා ආර්ථිකමය කටයුතු සමහරකේම කරගන්න බැරි වෙච්ච නිසා. වසා දැමීම නිසා. ඉතින් ඒ වුණාට අද මම දැක්ක පත්තරේ සමහරක් ආයතන මේ මම නම මොනනම් කියන්නම්. හේලිස් ආයතනය කියලා තියෙනවා ඒ අයගේ හම්බ කරපු වැඩියෙන්ම ආදායම ඒ අය හම්බ කරුවයි කියලා. ඒ කියන්නේ කොටස් වෙලඳ පොලේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ මේ මුළු ඉතිහාසයේම වැඩියෙන්ම හම්බ කරපු වසර තමයි මේ වසර කියලා කියනවා. ඉතින් සමහරක් අය වැඩිපුර හම්බ කරලා තියෙනවා. සමහරක් ක්ෂේත්‍ර වැඩිපුර මේ ආදායම ලබා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එතනදී සිදුවෙන්නේ යම් තැන්වලදී සමහරක් අය හොඳින් කරලා තියෙනවා. ඒ අය ඉක්මනින් පුරුදු වෙලා තියෙනවා කොහොමද මේ වසංගතය නිසා සිදුවෙලා තියෙන ඒ ප්‍රශ්නයට මුහුණ දෙන විදියට. දැන් රජයට තියෙන අන්න ඒක කරන්න. රජයත් කරගෙන යන්නේ ඒක තමයි. අපි මුලින්ම ආනයන මේ අපනයන වැඩි කරගන්නට මොකද්ද කළේ? ඉස්සරීම අපි කරපු වැඩේ තමයි
මේ ඇඟලුම් කර්මාන්තය දුර්වල වෙගෙන යනකොට මාස්ක් හදන්න අර PPE ඒවා හදන්න යොමු වුණා. එතකොට තමයි අර ඉක්මනින්ම ඒකට යොමු වෙච්ච නිසා අර කඩා වැටීමේ ස්වභාවය අඩු වුණා. අලුත් වෙළඳපොළක් හොයාගත්තා. අලුත් වෙළඳපොළක් හොයාගත්තා. ඉතින් ඒ වගේ දේවල් කිරීම හරහා තමයි පුළුවන් උනේ මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න. ඉතින් බදු බර වුණත් අපිට යම්කිසි තැනකදී සමහරක් අය හිතන්න පුළුවන් අපි නැවතවරක් බදු ගහලා මිනිස්සුන්ව පීඩනයට පත් කරනවා කියලා. ඒනට ඒක නෙමෙයි කළ යුත්තේ. අපි ඒ ප්‍රතිපත්තියේ නැහැ. මොකද අපි හිතන්නේ මිනිස්සුන්ට ඉඩ දෙන්නට අවශ්‍යයි. ව්‍යාපාරිකයට ඉඩ දෙන්නට අවශ්‍යයි. Tamanගේ ව්‍යාපාර තවදුරටත් වර්ධනය කරගෙන යන්න. එතකොට ඒ වර්ධනය හරහා ලැබෙන බදු ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් අන්න ඒක තමයි අපේ තියෙන අරමුණ. ඔව් දැන් මේ අජිත් නිමත් කප්ඩවල් මහතා මේ සාකච්ඡාව අතරතුර මේ සඳහන් කරන්න ඕන දැන් ඔබතුමාගෙන් අහන්නම කියලා ප්‍රශ්න ගණනාවකුත් යොමු කරලා තිබුණා ප්‍රේක්ෂකයන්. ඔබතුමා එනවා කියපු කාරණේත් එක්ක ද ෆිනෑන්ස් ආයතනයේ ඇතුළු අර මූල්‍ය ආයතන ගණනාවක මුදල් තැන්පත් කරලා ඒ මුදල් උන්ට ලැබිලා නැහැ. ඔබතුමාලා ප්‍රතිපත්ති මේ තීරණයක් ගත්තා ලබා දෙනවයි කියන කාරණා සමග ඒකට මොකද උනේ කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. අපි ඒකටත් පිළිතුරක් ලබා දෙමු. ඊට කලින් දැන් අර ඔබතුමා සඳහන් කරන දැන් බදු ලබාගත යුතුයි. නැත්නම් මුදල් රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුයි. දැන් ඔබතුමාලා බදු අඩු කරලා තියෙනවා. ආයි බදු නංවන්න ලෑස්තිද 2020? නෑ නෑ මං කිව්වේ නෑ කොතනකවත්. නෑ මං අහන්නේ ඔබතුමාලා නංවනවද? නංවන්න කියලා කියන්නේ ආර්ථිකමය කටයුතු වර්ධනය වෙනවා නම් බදු මේ වැඩි වෙනවා. මොකද ඔබතුමාගේ ආදායම මේ තියෙන තත්ත්වය අනුව එහෙම වර්ධනයක් පේන්නේ නැහැ නේ මේ කොවිඩ් වර්ධනයක් පේනවා. දැන් අපි බලාගෙන හිටියා නම් වර්ධනයක් වෙන්නේ නැහැ කියලා අපි දිගටම හිටියා නම් එහෙනම් රට පහළ දාලා යතුරු විසි කරලා දාන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි කරන්නේ. අපිට අවශ්‍යයි බදු වැඩි කිරීමට ආර්ථිකය වර්ධනය කර ගැනීම හරහා. අන්න එතන තමයි අපි තියෙන වෙනස. ඉතින් අපි ඒ තත්ත්වයේ එන්න විදිහට අපි අලුතෙන් කටයුතු කරන්න යනවා. දැන් ඒකින් තමයි අපි දැන් ඔය පෝට් සිටි එකෙන් සිදුවෙන ආයෝජන වැඩි කර ගැනීමට අපි කටයුතු කරනවා. අලුතෙන් නීතියක් එතනට ගේනවා. එතකොට දැන් අද ඔබතුමා දකින්න නැති අලුතෙන් අක්කර 400ක් අපි වෙන් කරලා තියෙනවා ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට. ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අලුතෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒකට කටයුතු කරගෙන යනවා. ඇයි ඒව කරන්නේ? ඒව කරන්නේ යම් ආකාරයකට මේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා. ආර්ථිකය වර්ධනය කරනකොට දසුන් අපිට පෙනියයි අලුතෙන් ආදායම් මාර්ග ඇති වෙනකොට මිනිසුන්ට ඒව හරහා තව අලුතෙන් ආදායම් බදු වැට් බදු වෙන බදුත් එයි. අර දැන් ඔබතුමාලා දැන් ඔය කියන කාරණා සාක්ෂාත් වෙලා මේ රටට ඒ ආයෝජකයන් ඇවිල්ලා ඒ කටයුතු වල නිරත වෙන්න අවුරුද්දක්වත් යයිනේ. එතකොට ඒ අවුරුද්දක් වෙනකන් ඔබතුමාලා ආණ්ඩුව ගෙනියන්න වෙනවනේ. ආදායම් එකතු කරගන්න වෙනවනේ. මං අහන්නේ 2021 අයවැයේදී එහෙම ගෙනියන්න ඔබතුමාලට අනිවාර්යයෙන්ම බදු සංශෝධනයකට යන්න වෙයි. ඒ ඔබතුමා හිතන විදිහනේ. මම කියන්නේ ඔබතුමාලා අයවැයෙන් යන්නේ මම ඒක කියන්නේ ඔබතුමා සමහරක් අය හිතන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට. සාම්ප්‍රදායික ක්‍රමයට හිතනවා දැන් ඉතින් අපි මොනවද කරන්නේ. ඒකට හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. හොයාගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ඒවට හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි ඒවට දන්න කට්ටියව දාලා ඒක කරවන්නට ඕනේ. එතකොට තමයි බදු වලින්ම නෙමෙයි මේක කරන්න ඕනේ. බදු ගන්නට අවශ්‍ය වෙන්නේ අර සාමාන්‍ය කතාවක් තියෙනවානේ බදු අර මල නොතලා ගන්න ඕනේ කියන එක. ඒක එහෙම කරනවා නම් වර්ධනයට ඉඩ දෙන්නට ඕනේ. බදු වර්ධනයට ඉඩ දෙන්නේ කොහොමද? වර්ධනයට ඉඩ දෙන එකත් මම බෙදලා දෙන්නම්. දැන් කියමුකෝ ඕනම ව්‍යාපාරිකයෙක් කතා කරලා බලන්න. එයාගෙන් ඇහුවොත් මොකද්ද මට මේ කරන්න තියෙන ලොකුම හානිය මගේ බිස්නස් එක කරන්න ඇහුවොත් එයා කියයි පොලිය කියලා. අහලා බලන්න. ඇහුවොත් කියයි. අයියෝ මේ පොලිය ගෙවන්න බෑනේ. මම 18%ක් ගෙවනවානේ. මම 16%ක් ගෙවනවානේ. අද ගෙවන්නේ කීයද? අද ගෙවන්නේ 8%යි. සමහරක් අය 4%යි. 5%යි. ඒතකොට ඒකේ කොච්චර ලොකු වාසියක් එනවද? ඔබතුමා නායක අරන් තියනවා කියලා හිතන්න. ඔබතුමා ලක්ෂ 10ක් අරන් තියනවා නායක. පසුගිය රජයේ කාලෙදී ඔබතුමා ඒකට ගෙවනවා එහෙමනම් ලක්ෂ 10ට 18%ක පොලියක්. ඒතකොට 1,80,000ක් ගෙවනවා. දැන් ගෙවන්නේ කීයද? දැන් ගෙවන්නේ 8%යි. 8%ක් ගෙවනවා නම් කොච්චරක් ඉතිරි වෙනවද? රුපියල් ලක්ෂයක් ඉතිරි වෙනවා. එතකොට ඒ ලක්ෂයෙන් කොටසක් බදු වලට එයි. මොකද ඔබතුමාගේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා එහෙමනම්. එතකොට රජෙනුත් ඒකට යම්කිසි කොටසක් ලැබෙයි. ඉතින් අන්න ඒ වගේ අලුත් ඉක්වේෂන් එකක් තියෙනවා. අලුත් සමීකරණයක් එනවා. ඉතින් ඒ සමීකරණ අපි හොයලා බලලා තමයි මේ කටයුතු කරන්නේ. එතකොට අර ඔබතුමා සඳහන් කරපු විදිහට මල නොතලා ගන්න. රොන් ගන්න හදනවා. මල නොතලා. ඒ කියන්නේ බදු සංශෝධනයක් නොකියුවත් එනවා මල නොතලා රොන් ගන්න. ඉතින් ඒක ගැටලුවක් නෑනේ. කෙනෙකුට ගෙවන්න පුළුවන් නම් අපහසුතාවයක් නැතුව
ඒක නොගෙව ඉන්නත් අවශ්‍ය නැහැනේ. මොකද යම් කිසි කෙනෙක් තේරුම් ගන්නට අවශ්‍යයි මේ රජයකටත් ගෙනියන්නට නම් අපිටත් වගකීමක් තියෙනවා. දැන් ඔබතුමාලා දකින්න නැති රජයට වගකීමක් තියෙනවා ලොක්ඩවුන් එකක් කෙරුවම ඒ ගෙවල් වලට ගිහලා සල්ලි දෙන්න. බඩු මල්වල් දෙන්න. රජයට පුළුවන් නොකරත් ඉන්න. එනකොට රජය මේ වගකීම දරාගෙන එතනට ගිහිල්ලා කරනවා ඒක. ඒක කරනවා කියලා කියන්නේ ජනතාව තේරුම් ගන්නට අවශ්‍යයි අපිට මෙහෙම දේවල් සිදු වෙනවා. ඉතින් එහෙමනම් අපිත් අපේ රාජකාරිය කරන්නට ඕනේ. අපිත් අපේ කොටස දෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒක සාධාරණ නම් ඒක සිදුවීමට සඳහා ආර්ථිකයත් වර්ධනය වෙනවා නම් මම හිතන්නේ බොහෝ දෙනෙක් Tamanගේ බදු ප්‍රමාණයත් කැමැත්තෙන්ම ගෙවාවි. සමහරක් අය නොගෙවා ඉඳී හැංගිලා ඉඳී. ඒකට බොහෝ දෙනෙක් කරනවා ඒක. ඉතින් ඒ නිසා අපි මේ පැත්තත් අපි හිතලා තමයි මේ බදු 20 අයවැය 20යි 21 දී අපි හිතනවා 20යි 20 දීත් ලැබුණා තියෙනවා. යම් කිසි අඩුවීමක් සිදු වුණත් 20යි 21 දී ආර්ථික වර්ධනයක් ඇති වුණා නම් දසුණු අනිවාර්යයෙන්ම බදු ප්‍රමාණය වැඩි වෙනවාමයි. අජින්වත් කබ්ඩල් මැතිතුමනි මගේ ඊළඟ ප්‍රශ්නට යන්න කලින් අර මේ ද ෆිනෑන්ස් ආයතනය ඇතුළු මූල්‍ය ආයතනවල තැන්පත් කරපු තැන්පත්කරුවන්ගේ මුදල් ඔවුන්ට ලබා දීම සම්බන්ධයෙන් මේ වෙනකොට අරගෙන තියෙන තීරණය මොකද්ද? දැන් මෙතනදී ඔබතුමාලා දකින්න නැති ජනාධිපතිතුමාගේ දැන් මගේ අමාත්‍යාංශයට දීලා තියෙන එක වගකීමක් තමයි මේ බිඳ වැටී තිබෙන ආයතන විශේෂයෙන්ම මූල්‍ය ආයතන ගොඩනැංවීම සඳහා කටයුතු සහ ප්‍රතිපත්තිමය කටයුතු කිරීම සඳහා අපි මේ ඒකට යොමු වෙන්නට අවශ්‍යයි කියන එක. ඒ නිසා අපි මේ පත් වුණාට පස්සේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා මහා බැංකුවත් සමග. ඒතර මේ ලේබර් මිනිස්ට්‍රි එක මේ කම්කරු අමාත්‍යාංශයත් සමග කතා කරලා දැන් අපි කැබිනට් එකට යොමු කරලා තියෙනවා පත්‍රිකාවක් මුදල් ඇමතිතුමා හරහා මේ කටයුත්ත කොහොමද සිදුවේ යුත්තේ මොන වගේ බලයක්ද ලබා දිය යුත්තේ ඒක ලබා දුන්නට පස්සේ අපි කරන්නට බලාපොරොත්තු වෙන දේවල් ගැන අපි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණාට පස්සේ අපිට එතනට යොමු වෙන්න පුළුවන්. මොකද මේ සෑම දෙයකටම නෛකික රාමුවක් තියෙන්නට ඕනේ. ඔබතුමාට අපි ඕනම කෙනෙකුට අපේ වැඩ කටයුතු සඳහා නෛකික රාමුවක් අපි හරිගස්ස ගන්නට ඕනේ. ඉතින් මේ නෛකික රාමුව හරිගස්ස ගැනීම සඳහා අපිට දීලා තියෙන ඒ ප්‍රමුඛතාවයන් අනුව ඔබතුමා මුලින්ම කිව්ව ප්‍රමුඛතාවයන් ගැනත් අගමැතිතුමාත් කියලා තියෙනවා කියලා. මේ ප්‍රමුඛතාවයන් ගැන ඔබතුමා බැලුවොත් මගේ අමාත්‍යාංශයේ තියෙන එක ප්‍රමුඛතාවයක් තමයි මේ ප්‍රමුඛතාවය. ඒ ප්‍රමුඛතාවයේ ඔස්සේ අපි දැන් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා සෑහෙන මේ ස්ටඩි එකක් අධෑරීමක් අපිට කරන්න සිදු වුණා. ඒක ඉතාමත්ම ඉක්මනින් කෙරුවා. හුඟක් මේ කාලය ගන්න නැතුව සාකච්ඡා බට යනුත් අපි හුඟක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් එකෙන් ඒ අනුමැතිය ලැබුණාට පස්සේ අපිට ඒකට යොමු වෙලා මහා බැංකුව මේ මගේ අමාත්‍යාංශය අපි සියලු දෙනාම එකතු වෙලා ඒ කටයුත්තට යොමු වෙලා ඒ අලුතෙන් ආයෝජකයන්ව මේ රටට ගෙන්වගෙන එහෙම නැත්නම් ඉන්න ආයෝජකයන්ට අපි ඒව පවරලා අලුත් මේ ගොඩනගනවා කියන එකේ තියෙන අමුතුම ක්‍රමවේදයක්. ඒ කියන්නේ බිස්නස් රිවයිවල් කියලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරික නැවත ගොඩනැගීම ව්‍යාපාරික කැඩිච්ච බැටිලා තියෙන ව්‍යාපාරයේ ගොඩනැගීම වෙනස් සාමාන්‍යයෙන් අලුතෙන් ව්‍යාපාරයක් කරනවට වඩා අසාසුයි. අපිට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ළමෙක් ඉපදෙනවා වගේ නෙමෙයි ළමෙක් අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගිහිල්ලා හොඳ කරලා ගේන එක. ඉතින් ඒ වගේ ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනස ගැන අපි හොඳට අදාරලා තියෙනවා. මම ඊසරේ මම මේ මහා බැංකුව අධිපතිවරයා වෙලා ඉන්න කාලේ මේ ඔය ආයතන 13ක් ප්‍රශ්න මතුවුණා ලෝකයේ අවපාත සහ යම් ආකාරයෙන් තිබිච්ච ඒ අර්බුදකාරී කඩාවැටීම. ඉතින් ඒ වුණාට එකක්වත් අපි වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. රාජ්‍යයෙන් සතියක්වත් අපි ගත්තෙත් නැහැ. ඒවා ඔක්කොම යම් ක්‍රමවේදයන් ඔස්සේ ඒවා සාර්ථක ලෙස හරි තත්වයකට ගෙනාවා. ඉතින් තවදුරටත් ඒක දිගින් දිගටම කරගෙන යන්න තිබුණා. ඒක අර කන්සොලිඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒක සිදු වුණේ නැහැ. ඒ නිසා යම් ආකාරයකට පීඩනයක් ඇති වුණා. ඒ වුණාට ඒක දැන් අපි කතා කරලා වැඩක් නැහැ දැන්. දැන් අපිට තියෙන්නේ දැන් තියෙන තත්වය හැටියට මේ ආයතන 6ක් දැන් අපි හඳුනාගෙන තිනවා. ඒ ආයතන 6ම මේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා මාලාවක් කරගෙන යනවා. කබ්ඩල් මැතිතුමනි දැන් තැන්පත්කරුවන්ගේ මුදල් තිබුණනේ. උන්ට මේ වෙලාවේ මුදල් කීයක්වත් දෙන්න බැයිද? උන්ට අද නිදහස් කරන්න බැයිද? දැන් ඔබතුමාලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ආයෝජකයන් හොයාගෙන ඒකේ ආයි නැවත නගා සිටුවනකම් තැන්පත්කරුවන් බලාගෙන ඉන්න වෙනවා. ඒක එච්චර සරල නැහැනේ. දැන් කියමුකෝ යම් ආයතනයක තිබෙන සම්පත්වලට සීමිතයි නම් එතකොට ඊට පස්සේ ඒක ගැන කරුණු සලකලා බලලා තමයි මහා බැංකුව ඒ ආයතන වල තිබෙන ඒ ලයිසන්ස් එක ඒ බලපත්‍රය මේ
අත්හිටවල තියෙන්නේ. එහෙම අත්හිටවට පස්සේ යම් ක්‍රමවේදයක් තියෙනවා ඒක නැවත ලංවන්නට. කොච්චර කාලයක් කියයි? ඒක අපි ඒකත් පෙන්නලා දීලා තියෙනවා කොච්චර කාලයක් යයිද කියලා. මේවා ෂණිකව කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ෂණිකව වහන්න පුළුවන්. ෂණිකව අරින්න අමාරුයි. ඕනම දෙයක් එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි ඒකට ක්‍රමවේදයක් හරි ගස්සලා ඒ ක්‍රමවේදයේ විවිධ ඒ එක එක ආයතන වලට තිබෙන ප්‍රශ්න එක එක විදිහට බලන්නට අවශ්‍යයි. ඒ කියන්නේ සමහර දේවල් වලට යම්කිසි කාලයක් යනවා. දරුවෙක්ව හදනකොට මාස 9ක් ඉන්නට ඕනේ අම්මාගේ කුසේ. මාස 3න් අපි ගන්න හදුවොත් ඒක සමහරකට සිදු වෙන්නේ නැහැ. ලැබෙන ප්‍රතිඵලයේ හොඳ ප්‍රතිඵලයක් නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් වලට යම් ආකාරයකට යම් ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ කටයුත්තක් තියෙනවා. ඉතින් ඒවා අපි දන්නවා. ඒක කළ යුතු දේවල්. ඉතින් ඒ නිසා ඒක කටයුතු කරගෙන යනකොට යම් කාලයක් තියෙයි. මම දන්නවා මේ පීඩනයක් තියෙනවා මේ හැමෝටම. ඒකට ඒ පීඩනේ කොච්චර තිබුණත් අපි ඒ තිබෙන ඒ ස්ටෙප්ස් අපි අනුගමනය නොකරුවොත් සිදු වෙන්නේ අවුලක් වෙනවා. ඊට පස්සේ ඒ අවුල අපිට විසඳන්න තවත් මේ අමාරුවකට යනවා. ඉතින් ඒ නිසා මම එහෙම කරන්න සූදානම් නැහැ. ඒ කරනවා නම් ඒක හරි ක්‍රමයකට කරන්නට අවශ්‍යයි. ඒකට මේ නීති රාමුව තුළ කරන්නට අවශ්‍යයි. ඒකට අපිට හරි ප්‍රතිපාදන තියෙන්නට ඕනේ. අපි යම්කිසි ආයෝජකයෙක් ගිහිල්ලා කතා කරනවා නම් අපිට ඒක බලය තියෙන්නට ඕනේ හරියට කතා කරන්නට. ඒ අයට පවරන්නට යනවා නම් යම්කිසි දෙයක් මේ විදිහට කළ යුතුයි කියලා ඒක කිරීම සඳහා අපිට තියෙන්නට ඕනේ නීතිමය රාමුවක්. ඒව නැතුව ගිහිල්ලා කරන්න ගියොතින් වෙන්නේ අවුලක් වෙනවා. කප්ටල් මැතිතුමන් දැන් ඔබතුමා කියන කාරණේ පැහැදිලි. දැන් ඔබතුමාට අඩුම ගානේ දැන් අපිව නරඹන අපිට ප්‍රශ්න යොමු කළපු අයට කියන්න පුළුවන් අඩුම ගානේ තව අවුරුදු 2ක් යනකොටවත් අවුරුදු 3ක් යනකොටවත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කෙනෙකුට යම් සහනයක් ලබා දෙනවා කියලා. මම කියලා තියෙන්නේ ඒ කැබිනට් පත්‍රිකාවෙත් අපි කියලා තියෙනවා අපිට මේ සියලුම ආයතන ගැන හොඳ අධ්‍යයනය කරලා හරි තැනකට ගන්න දෙසැම්බර් 31 2021 ඒක තමයි දීලා තියෙන ඒ රාමුව. ඒ කාලය තුලදී අවුරුද්දක් විතර යන කාලයක් තියෙනවා. ඒ කාලයක් මම හිතන්නේ අවම වශයෙන් ඒ කාලය අවශ්‍ය වේවි මේවා නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා. ඒවට අවශ්‍ය වෙන ආයෝජකයන් හොයන්නට ඕනේ. ආයෝජකයන් කියලා කියන අය එකපාරටම මේ පාරේ ඇවිදින්නේ නැහැ ඒක කරන්න. ඒ අයට කියලා කතා කරන්නට ඕනේ. ඒ අයත් එක්ක කතා කරලා ඒ අයට එතනට එන්නට සූදානම් වෙන්නට අවශ්‍ය වෙන රාමුව හදලා දෙන්නට ඕනේ. අනිත් එක අපි මතක තියාගත යුතු තමයි මේවා ප්‍රශ්න තියෙන ආයතන. ඔව්. ප්‍රශ්න තියෙන ආයතනයකට එන්නට නම් අපි යම්කිසි ආකාරයකට ඒ අයට සහනයක් ලබා දෙන්නට ඕනේ ඒම සඳහා. නැත්නම් නිකම් වෙන්නේ නැහැ. අමාරුවක් තියෙන තැනකට කාව හරි ගෙන්න ගන්නට නම් ඒ අයට යම්කිසි ඉන්සෙන්ටිව් එකක් මේ යම් වාසියක් ලබා දෙන්නට අවශ්‍යයි. ඉතින් ඒවා ගැන සාකච්ඡා කරන්නට ඕනේ. මොකද්ද ලබා දෙන්නට පුළුවන් වෙන වාසිය? එතකන් අපි කොහොමද මේක ගෙනියන්නේ? මැනේජින් ඒජන්ට් කෙනෙක්ව සමහරවිට පත් කරන්න වෙනවා. ඒ මැනේජින් ඒජන්ට්ස්ලා පත් කරන්න එකපාරටම ඒ අයත් එකපාරට නැහැ. ඉතින් ඒ අයත් අපි මේ සාකච්ඡා කරගෙන පත් කරන්නට ඕනේ. ඉතින් මේක සංකීර්ණ වැඩ කටයුත්තක්. මෙතන ඉන්නේ ඩිපොසිටර්ස්ලා පමණක් නෙමෙයි. අපි මතක තබා ගති අනිත් එක. මට කතා කරලා තියෙනවා ගනුදෙනුකරුවා. ඔබතුමා මේ අපි හිතමුකෝ ඔය එක ආයතනයකින් වාහනයක් ලීස් කරගෙන තියෙනවා. ඔබතුමා වාරික 36න් වාරික 30ක් ගෙවලා තියෙනවා. ඒතකොට ඉතුරු වාරික 6ක් ගෙවන්න ඔබතුමා ලෑස්ති. ඒකට කාටද ගෙවන්නේ? ඒතකොට ඔබතුමාට වාහනේ පවර ගන්නට අමාරුයි. බෑ. ඉතින් ඒ නිසා ඒක කටයුතු කවුද කරන්නේ? ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒතකොට සප්ලයර්ස්ලා ඉන්නවා. යම් කිසි භාණ්ඩ ඒ ආයතන වලට ලබා දීලා තියෙන අය. ණය ලබා දීලා තියෙන බැංකු තියෙනවා. ණය ලබා දීලා තියෙන අනිත් ආයතන මේක සංකීර්ණ රාමුවක් මේ තියෙන්නේ. ඒ නිසා 2021 දෙසැම්බර් වෙනකන් ඉවසගෙන පොඩ්ඩක් ඉන්න. හරියට හරි. මම කියන්නේ ඒක මේ කැබිනට් අනුමැතිය ලැබුණාට පස්සේ ඒ ඊටමත් ඉක්මනින් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. 2021 දෙසැම්බර් පනින් නැහනේ. නෑනේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒකට මට අනාවැකි කියන්න බෑ. ඒ කැබිනට් අනුමැතිය ලැබුණාට පස්සේ තමයි මට එතනට යොමු වෙන්න පුළුවන්. හරි. අජිනවත් කප්ටල් මැතිතුමනේ මේ දැන් 2020 අයවැයක් ඉදිරිපත් වුනේ නැහැ. අතුරු සම්මත ගිණුම් හරහා තමයි මුදල් වෙන් කරගත්තේ. හෙට ඉදිරිපත් කරනවා. ඒකෙත් දාලා තිබුණා 2020 වර්ෂය සඳහා ඔබතුමාලා ඉදිරිපත් කරන ගාන. දැන් 2019 ඉදිරිපත් කරපු අයවැයේ 77%ක්ම තිබුණේ වර්තන වියදම්. වැටුප් ගෙවන්න ඊට පස්සේ භාණ්ඩ සේවා දේවල් සුබ සාධන දේවල් සහනාධාර වගේ දේවල් ණය සහනාධාර ගෙවීම වගේ දේවල්. අනිත් පැත්තෙන් 22ක් 31ක් හරි තමයි තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් විදිහට. 22ක් තිබෙන ප්‍රාග්ධන වියදම් විදිහට සංවර්ධන කාර්යයන් සඳහා. දැන් ඔබතුමාලගේ අයවැය 2021 අයවැය වර්තන වියදම් අනිවාර්ය මිහිලයයිනේ.
මොකද ඔබතුමාලා දැන් 60000ක් උපාධිධාරීන් බඳව ගන්නවා. ලක්ෂයකට රැකියාව දෙනවා. එතකොට ඔක්කොටම වැටුප් ගෙවන්න. එතකොට වර්තන වියදම් එහාට යනවා. වර්තන වියදම් එහාට යනවා නම් ප්‍රාග්ධන වියදම් අඩු කරන්න වෙනවා. ප්‍රාග්ධන වියදම් අඩු කරනවා කියන්නේ සංවර්ධනයේ යම්තාක් දුරකට මුලමට සීමා කරගන්න වෙනවා. කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? දැන් මෙතනදී අපි සාමාන්‍යයෙන් අර වර්තන වියදම් ගැනත් අපි හිතද්දී වර්තන වියදම් බොහෝ දෙනෙක් මම හිතන්නේ වර්තන වියදම් කියන එක නාස්තියක් කියලා. බොහෝ දෙනෙක් එහෙම හිතනවා. දැන් ඔබතුමාගේ ස්වරයෙන් මට තේරෙන්නේ අන්න ඒක තමයි. නාස්තියක් තමයි. ඒකට දැන් අපි හිතලා බලන්න දැන් ඉස්පිතාලේ වර්තන වේදන කියන්නේ මොනවද? පඩිනඩි. දොස්තර මහතුරුන්ගේ පඩිනඩි. නර්සස්ලාට ගෙවන මුදල්. අටෙන්ඩන්ස්ලාට ගෙවන ඒවා. නඩත්තුව. ඒතර ඒක නාස්තියක්ද? ඒක නාස්තියක් නෙමෙයි. ඒ හරහා තමයි අද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි පවත්වාගෙන යන්නේ. අධ්‍යාපනයට ගෙවනවා. අපි කියනවා අධ්‍යාපනයේ ගුරුවරුන් ඉන්නවා. එතකොට පාසල් තියෙනවා 10000ක්. විශ්වවිද්‍යාල තියෙනවා. ඒවට මුදල් වෙන් කරනවා. ඒ මුදල් වෙන් කිරීම හරහා බොහෝ දෙනෙක් කියනවා අයියෝ ඉතින් මේ වර්තන ඒවයි හරහා රටේ සංවර්ධනයක් ඇති වෙනවා. රටේ ජනතාවට සහන ලැබෙනවා. රටේ ජනතාවට ඒකෙන් ලොකු මේ අවශ්‍ය වෙන දේවල් සිදු වෙනවා. අපි හමුදාවට වෙන් කරනවා සල්ලි. හමුදාවට වෙන් කෙනෙකුරුත් කොහොමද ඒක නඩත්තු කරන්නේ? ඉතින් මේ ඔක්කොම දේවල් අවශ්‍ය වෙනවා. අපි මේ පාරවල් නඩත්තු කරනවා. අපි මේ පාලම් නඩත්තු කරනවා. ඉතින් මේ ඔක්කොම දේවල් වර්තන වේදම්. ඉතින් වර්තන වේදම් කියපු ගමන්ම අපි මවා ගන්න යුතු චිත්‍රය මම හිතන්නේ සමහරක් වෙලාවට එච්චර හොඳ චිත්‍රයක් නෙමෙයි. ඒකට ඒ චිත්‍රය මවා ගැනීමට මම විකල්පයක් මේ යෝජනා කරන්නේ. ඒ වයින් සිදුවෙන කාර්යභාරය ගැන අපි පොඩ්ඩක් හිතන්නට අවශ්‍යයි. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි ඕනම තැනක වර්ධනයක් ඇති කර ගැනීමට රටක දියුණුවක් ඇති කර ගැනීමට රටේ අලුත් දේවල් සිදු වෙන්නට ඕනේ. අද ඔබතුමා මේට මම කියන්නට අවශ්‍යයි මගේ අමාත්‍යාංශය යටතේ තමයි අපි දැන් මේ ප්‍රොජෙක්ට්ස් මොනිටරින්. ඒ කියන්නේ ව්‍යාපෘති අධීක්ෂණයට දැන් යොමු කරගෙන යනවා. මම ඒ ගැන හොඳ අධීක්ෂණයක් කළා මේ පසුගිය මාස 3 තුලදී. අපේ රටේ තියෙනවා මහ පරිමාණයේ ව්‍යාපෘති 289ක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ 289 මූලික මේ ආයෝජනය රුපියල් බිලියන 5277ක් බිලියන. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 29ක් පමණ මුදලක් තමයි මේකට වේදන් වෙන්නේ. දැනට වේදන් කරලා තියෙනවා ආයෝජනය කරලා තියෙනවා රුපියල් බිලියන 2000ක් පමණ. තව රුපියල් බිලියන 3000ක් තියෙනවා වැය කිරීමට. ඒත් බිලියන 3000 හරහා ව්‍යාපෘති 289ක් විවිධ තලයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අමාත්‍යාංශ 38ක් හරහා. ඉතින් මේකෙන් කියවෙන්නේ අපි ඒව අතහැරලා දාලා නැහැ. ඒව තාමත් කරගෙන යනවා. සමහරක් ව්‍යාපෘති ඉක්මනින් සිදු වෙගෙන යනවා. සමහරක් ව්‍යාපෘති ටිකක් මන්දගාමී. ඒ මන්දගාමී ව්‍යාපෘති ඉක්මනින් කර ගැනීමට අපිට කටයුතු කරන්න අවශ්‍ය. සමහරක් ඒවා හිර වෙලා තියෙනවා මේ මුදල් වෙන් කිරීමේ වරක් වීම. එහෙම නැත්නම් සමහරක් ඒවාට අර මේ පාරවල් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යම්කිසි පමාවීම්. සමහරක් ඒවා නඩු කියනවා. සමහරක් ඒවාට උද්ඝෝෂණ තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. සමහරක තාක්ෂණික ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න තිබුණත් අපි අපේ අදහස තමයි මේවා පුළුවන් තරම් ඉක්මනින් එන අවුරුද්දේ මේවා निराකරණය කරගෙන ඉතාමත්ම ඉක්මනින් ඒක මේ ක්‍රියාත්මක කිරීම. ජනාධිපතිතුමත් ඒ ගැන දැන් සිත යොමු කරලා තියෙනවා. අගමැතිතුමත් ඒකට දැන් සිත යොමු කරලා තියෙනවා. අපේ අදහස තමයි මේ මුදල් ප්‍රාග්ධන සඳහා වෙන් කරද්දී ඉතාමත්ම කඩිසරව ඉතාමත්ම ඉක්මනින් ඒක කරලා ඒ ප්‍රතිවිලත් අපි වර්ධනයක් ඇති කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වුණාට මම මේ යම් තවත් පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි මේ අපේ කෝට් එක කපා ගන්නට අවශ්‍ය වෙන්නේ තියෙන රෙදි ප්‍රමාණය අනුව. We have to cut our coat according to the cloth. සමහරක් වෙලාවට අපිට යම් වසරවලදී යම් ආකාරයකට අඩු කිරීමක් සිදු වෙන්නට පුළුවන්. සමහරක් වසරවලදී වැඩියෙන් යොදවන්නට පුළුවන්. අපේ ආර්ථික වර්ධනය ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදු වෙනවා නම් අපිට වෙන් කරන්න පුළුවන් වෙන මුදල වැඩි අනිත් තැන් වලට වඩා. අපේ පොලි අනුපාතය අඩු නම් අපිට ඒ පොලි ගෙවපු මුදල් සමහරක් වෙලාවට අපිට මේ ප්‍රියප්ති සඳහා වෙන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් එවැනි බැලන්ස් එකකුත් අපිට ගන්න වෙනවා. එන අවුරුද්දේදී අපි මේ දෙපැත්තම කරන්නට අවශ්‍යයි. ඒ කරන ගමන්ම මේ වර්ධනය ගැනීම සඳහා රජයේ පමණක්ම නෙමෙයි මුදල් වෙන් කළ යුත්තේ. මුදල් ආයෝජනය කළ යුත්තේ.
පෞද්ගලික අංශයටත් අපිට පුළුවන් දිරිමත් කරන්නට මේ මුදල් ආයෝජනය කිරීම සඳහා. අන්න එතනදී තමයි ගැටලුවක් කියන දැන් සමහර වෙලාවට ඔබතුමාලා ඍජු බදු අය කර ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ ව්‍යවසායකයන් ඉන්නවද කියන කාරණේ සම්බන්ධයෙන් නඩත්තු වෙන බදු ෆයිල් තියෙනවද කියන කාරණා. සමහරලාට අපේ රටේ බදු ෆයිල් 2000කට එහා ගිහපු ප්‍රමාණයක් මම විශ්වාස කරන්නේ ඍජු බදු සඳහා නඩත්තු වෙනවා කියලා. ව්‍යවසායකයන් බිහිවීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒක මේ කාල පරිච්ඡේදය තුල හරි යථාවත් කර ගැනීම වෙනුවෙන් අලුත් ආණ්ඩුවට වැඩක් තියනවාද වැඩපිළිවෙලක් තියනවාද මේ අයවැයත් එක්ක නව ව්‍යවසායකින් බිහි කිරීම සඳහා අනිවාර්යයෙන් මේක වෙන්නට ඕනේ. මොකද ඒ නිසා තමයි අපි මම හිතන්නේ බදු ප්‍රමාණය ලිහිල් කළේ ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍යතාවයක් තියෙන නිසා. ව්‍යවසායකයන්ගේ බෙල්ල මිරිකුවකින් වෙන්නේ ව්‍යවසායකයන්ට කවදාවත් නැගිටලා ඒ කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා තමයි අපි යම් ආකාරයකට ඒ අයට වර්ධනය වෙන්නටත් අපි යම් අවකාශයක් ලබා දෙන්නට ඕනේ. ඒ නිසා තමයි මම දිගින් දිගටම ওই පොලි අනුපාතය ගැන කතා කරන්නේ. රුපියල ස්ථාවරව පවත්වාගත යුත්තේ කියන කතාව මම කියන්නේ හැමතිස්සෙම දසුන්. අන්න ඒ හේතුව නිසා. මොකද අපි ඒ ව්‍යවසායකයන්ට තිබෙන රිස්ක් එක වැඩි කිරුවොතින්, ඒ කියන්නේ අවදානම වැඩි කිරුවොතින් ඒ අය ව්‍යවසායකත්වයට යොමු වෙන්නේ නැහැ. ඔව් ගොඩක් වෙලාවට මේ වෙනකොට බැඳුම් කර සඳහා වුන් මුදල් යොමු කරන අනෙක් පැත්තෙන් මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා. ඊට පස්සේ සමහර නැත්තම් දේශීය ණය වෙනුවෙන් මුදල් වෙන් කරන ව්‍යවසායකයෙක් විදිහට බිහි වෙන්නේ නැහැ. හරියට හරි. ඉතින් ඒක තමයි එතන තියෙන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා තමයි පොලි අනුපාතය අඩු වෙනකොට ඒ අයට සිදු වෙනවා සමහරක් වෙලාවට ව්‍යවසායකත්වයට යොමු වෙන්නට. දැන් අද පොලි අනුපාතය අඩු වෙලා තියෙනවා. මොකද යම්කිසි කෙනෙකුට පුළුවන් නම් භාණ්ඩාගාර බිල්පත් වලට දාලා 14ක පොලියක් ගන්න. මොන දෙයකටද කියලා මේ රිස්ක් එකක් අරන් ගිහලා මේ බිස්නස් එකක් කරන්න. ඉතින් මේ ඔක්කොම එකින් එකට මම මුලින්ම දිගින් දිගටම කියන්නේ ඒකයි මේව ඔක්කොම එකින් එකට සම්බන්ධයි. ඉතින් පොලි අනුපාතය අඩු වෙනකොට සමහරක් වෙලාවට ව්‍යවසායකත්වයට යොමු වීම වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒ වැඩිවීම හරහා ඒ අයට අලු පොඩියකට මුදල් ලබාගෙන Tamanගේ බිස්නස් එකක් කරන්න පුළුවන් වෙනවා නම් ඒ හරහා අලුතෙන් රැකියාවල් බිහි වෙනවා. ඒ හරහා අලුතෙන් රටේ සම්පත් වර්ධනය වෙනවා. රටේ ආර්ථික වර්ධනය ඇති වෙනවා. ඉතින් මේවත් අපි සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේ මැක්‍රෝ ඉකොනොමික් ෆන්ඩමෙන්ටල්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ සාර්ව ආර්ථික සාධක ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. පසුගිය රජයේ තිබිච්ච එක මූලික දුර්වලතාවයක් තමයි ඒ සාර්ව ආර්ථික සාධක පිළිබඳව තිබිච්ච ඒ අයගේ අවධානම මදි. ඒකට ඔබතුමාට මතක ඇති මේ 2006 සිට 2014 කාලය තුලදී අපි හැම විටම මේ සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමක පවත්වා ගැනීමට ලොකු වැරයක් දැරුවා. ඒ නිසා තමයි ඒ කාලෙදී හැමෝටම බිස්නස් කරන්න පුළුවන් වුණේ. හැමෝටම යහපත් විදියට Tamanගේ වර්ධනය ඇති කර ගන්න පුළුවන් වුණේ අන්න ඒ නිසා. ඒක නැති වුණාට පස්සේ තමයි තේරුනේ අපිට මොකද මෙහෙණයක් ගැහුව නේද කියලා. ඉතින් ඒ නිසා තමයි අපි නැවත වරක් ඒතනට යොමු වෙන්නට අවශ්‍යයි. මම බොහොම බෑන් කරන්නේ එතනට ගෙනියන්න. මොකද ඒක සිදු වුණාට පස්සේ අර සමහරක් අපි අර සිංහලෙන් සාමාන්‍යයෙන් කියන අර ඔටෝ යනවා කියලා කියන්නේ. ඒතර ඔටෝ යන්න පටන් ගන්නවා. ඒ ඔටෝ යන තත්වයකට අපි ගන්නට අවශ්‍යයි. ඉතින් ඒක කිරීම සඳහා තමයි අපි මේ වෑයම් කරන්නේ. මට හිතෙන්නේ අපිට එතනට යන්න පුළුවන් වේවි. අපේ දැනට තියෙන තත්ත්වයන් යම් ආකාරයකට පොඩි වෙනස් කිරීම් කරගෙන එතනට දැන් යොමු කරන්නට අවශ්‍යයි. දේශීය ව්‍යවසායකයන් නිර්මාණය කරන සමහර වෙලාවට මේ තියෙන ප්‍රතිපත්තීන් වෙනස් කරන්න වෙයි. ඒ වෙනස් වීම වෙනුවෙන් 2021 අයවැය කොයි විදිහට සැකසෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කළා මේ ආණ්ඩුවක් විදිහට ගේන අයවැය තුල වර්තන වියදම් මේ යම් තැනකදී රටේ සංවර්ධනයට බලපානවා කියන කාරණය. පඩි නඩි ගෙවීම, වේතන ගෙවීමත් වැටෙන්නේ ඒ වර්තන වියදම් වලට. දැන් වර්තන වියදම් ඉහළ යනවා නම් පඩිත් වැඩි වෙනවද? පඩි වැඩි කරන්න යනවා නම් සාමාන්‍යයෙන් සැලකිය යුතු විදිහට පඩියක් වැඩි වෙයිද? නැත්නම් තියෙන එකත් අහිමි වේද කියලා කෙනෙක් ප්‍රශ්න කළොත් මොකද්ද ඔබතුමාට තියෙන උත්තරේ? මට මේ වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යළිත් තීරණය. අද මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන් අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමන් එක්ක අපි තීරණයේ වැඩසටහනේ ඉන්නේ 2021 අයවැය පිළිබඳව කතා කරන්නේ. හෙට 2020 අතුරු සම්මත ගෙනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. 17 වෙනිදා ඔබතුමාලගේ 2021 අයවැය කොහොමද අය කරගන්නේ, කොහොමද වැය කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් දීර්ඝව ඉදිරිපත් කිරීම නියමිතයි අයවැය. අර
විරාමයට යන්න කලින් අජිත් නිවාඩ් කප්ටල් මැතිතුමා මම ඔබතුමාගේ විමසුවේ දැන් වර්තන වේදන් වලට ඔබතුමාලා නිර්ලෝභීව වියපහදම් කරනවා නම් වෙන් කරනවා නම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද රාජ්‍ය සේවකයාට 2021 අයවැය තුල පඩි වැඩිවීමක් පිළිබඳව? මෙහෙමයි. දැන් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි 2020 කියන වසර ඉතාමත්ම අමාරු වසරක් වුණා. අපි නොහිතූ විදියට මුළු ලෝකෙම කඩා වැටිලා තියෙනවා. බදු ඒ හරහා අඩු වෙනවාමයි. ඒක අඩු වුණා. එන අවුරුද්දේ අපි බොහොම වෑයමක් කරනවා 5% වගේ වර්ධනයක් ගන්නට. එනකොට මේ වසරේ තිබිච්ච අඩුපාඩුවත් අපිට පියවකට තමයි යන්න වෙන්නේ එන වසරේදී. එහෙම වෙන තත්ත්වයක් තියෙද්දී අපි තේරුම් ගත යුතු දේ තමයි සමහරක් විට අපිට අවශ්‍ය වුණත් සමහර දේවල් කරන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. අපි කියමුකෝ යම් කිසි පුද්ගලයෙක් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වුණාම ඇඳේ ඉන්න ගමන් අපි හිතනවාද මම හෙට 100 මීටර්ස් දුවනවායි කියලා. ඒ ඔලිම්පික්ස් වල. බෑනේ. ඉස්සරින් හොඳ වෙන්නට ඕනේ. ඉස්සරින් ඒ පුද්ගලයා ඇක්සිඩන්ට් එකකින් වෙච්ච මේ හානිය හරිගස්ස ගන්නට ඕනේ. ඉතින් ඒ හානිය හරිගස්ස ගන්න නැතුව දුවන්න පටන් ගත්තොත් වෙන්නේ තවත් මොකක් හරි දෙයක් කැඩෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ දැන් තියෙන తত্ত্বය සාමාන්‍යයෙන් අපි ඒ විදිහට කතා කරනවා හරි අමාරු తত্ত্বයක්. ඉතින් මේ තත්වයෙන් ගැලවෙන්නකොට අපි හෝල්ඩින් පීරියඩ් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි සුවපත් වෙන්න යම් කාලයක් යනවා. ඒක පාර්ටම සුවපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාලය තුලදී අපි යම් ආකාරයකට මේ පේෂන්ස් ඇතිව ඒ කියන්නේ මේ යම් ආකාරයකට මේ වැඩි අනවශ්‍ය දේවල් නොකර වැඩියෙන් මේ බලාපොරොත්තු වැඩි කරගන්න නැතුව අපි කටයුතු කරන්න පුරුදු වෙන්නට ඕනේ. යම් ආකාරයකට මේ අපි ඉවසීමකින් කටයුතු කරන්නත් අවශ්‍යයි. ඉතින් හැම විටම ඒ අවශ්‍ය වුණත් සමහර දේවල් කරන්න බැරි වෙනවා. ඉතින් මම හිතන්නේ මේ එන අවුරුද්ද ගැන අපි ඒ වගේ කල්පනාවකින් යන්නට අවශ්‍යයි. මොකද රජයත් අමාරුක ඉන්නේ. රජයට අලුතෙන් බොහෝ වේදන් සිදු වෙලා තියෙනවා. ඔතවලා දකින්න නැති. ලොක්ඩවුන් කරනකොට හැම ගෙවල් වලටම සල්ලි දෙන්නට ඕනේ. මම හිතන්නේ රුපියල් බිලියන 60ක් විතර අලුතෙන් මුදල් ගෙවන්න සිදු වෙලා තියෙනවා. රුපියල් 5000 ගානේ දෙනකොට එතකොට වැඩිහිටියන්ට වෙනමම දෙනකොට හැම අවස්ථාවකදීම අලුතෙන් මේ බෙහෙත් හේත් ගේන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමඩම වේදන් කරලා තියෙනවා රජය. ඉතින් එහෙම කරද්දී සමහරක් අවස්ථාවලදී ඒවා හරහා සිදුවෙච්ච ඒ අලුත් වේදම් නිසා ඒ වේදම් පියවීමට අපිට කටයුතු කරන්න සිදු වෙන නිසා සමහරක් විට අපි හිතන තරම් අලුතෙන් සහන ලබා ගන්න බැරි වෙනවා මේ වගේ සහන. ඒ කියන්නේ අලුතෙන් පඩි නඩි වැඩි කිරීම ඒ වගේ දේවල් වලට අපිට යොමු වීමට තියෙන අවකාශය අඩුයි. ඒ පැත්තට යන්න අමාරු නම් ඔබතුමාලා වර්තන වේදම් පැත්තෙන් ඒ පැත්තට ගෙවීම කරන්න අමාරු නම් අර 60000 සහ ලක්ෂය බඳවා ගැනීමේ කටයුතු මේ වෙනකොට තියෙන තැනින් සීමා වෙනවද නැත්නම් ඒක අඛණ්ඩව ක්‍රියාත්මක කරනවද ඔබතුමාලා? ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් අපි කියමුකෝ දැන් ලක්ෂයක් අපි ගන්න යනවා රටේ ඉන්න දුප්පත්ම අයගේ කොටසක්. ඔව්. ඔබතුමා හිතන්නේ ඒක නරක වැඩක්ද? නෑ ඒක හොඳ වැඩක්. දැන් ඔබතුමාට මේ වර්තන වේදම් වලට මුදල් නැත්නම් අන්න ඒක තමයි. ඉතින් මුදල් නැතිකම නෙමෙයි. ඒ ප්‍රමුඛතාවය. මොකද එතනදී රජය තීරණය කරනවා මේ අය ජීවත් වෙන්නට අවශ්‍යයි. මේ අයට අපි අවස්ථාවක් ලබා දෙන්නට අවශ්‍යයි. එතකොට අනිත් අයට පඩි වැඩි කරනවට වඩා අපි සමහර කරට ප්‍රමුඛතාවය දිය යුත්තේ මුකුත් නැති කෙනෙකුටනේ. දැන් රක්ෂාවක් තියෙන කෙනෙකුට රක්ෂාවක් තිබිලා අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරලා එයාට ඉතුරු කර ගැනීමටත් යම්කිසි අවකාශයක් තිබුණාට එක්කෙනෙකුට අපි තවදුරටත් එයාට වැඩිපුර දෙනවද? එහෙම නැත්නම් දුගීම දුප්පත් අය කිසි විටක මේ පවුලේ කාටවත් රැකියාවක් නැති අයට ඒ අයට අපි සහනයක් දෙනවද? ඒ අයට අපි යම්කිසි අවස්ථාවක් දෙනවද? ඒක මම හිතන්නේ අපි කරපු වැඩේ හරි. මොකද ඒ අයට අපි අවස්ථාවක් දෙන එක අපි එයාවත් පිළිගෙන සමාජයට එකතු කර ගන්නවා. අනිත් එක අපේ රටේ මේ උපාධිධාරී අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගෙන ඊට පස්සේ දැන් රස්තියාදු වෙනවා. අපි කැමතිද ඒ අයව දකින්නේ විදියට. ඉතින් මේ මෙතනදී තියෙන්නේ දසුන් ප්‍රමුඛතාවය. අලුතෙන් අයවට අපි යම්කිසි අවස්ථාවක් දෙනවද? ඒ අයවත් අපේ රැහැනට ගන්නවද? ඒ අයවත් අපිට ඒ අයත් ප්‍රෞಢත්වයක් ඇති ජනතාවක් හැටියට ජීවත් වෙනවද? ඒ අයටත් අපි මම හිතන්නේ එහෙම හිතුවොතින්
අපි ඒ අයට ඒක ලබා දීම ගැන මේ කවුරුත් මම හිතන්නේ විරුද්ධ වෙයි කියලා. ඉතින් මම මේ ප්‍රශ්නේ කීප වතාවක්ම උත්තර දීලා තිනවා. මම හිතන්නේ ඒක අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ රටේ ජනතාව මේ අනිත් අය අපේ අයට අලුතෙන් අයට මේ ලබා දෙනවයි කියන එක මම හිතන්නේ අපේ වගකීමක්. ඒත් එක්කම අපිට පුළුවන් ආකාරයට අනිත් අයටත් අපි යම් පාඩි වැඩි කිරීම ඒවා දෙන්නට පුළුවන් වෙනට ඕනේ. එහෙනම් එක අවුරුද්දක් හරි ඒක වෙනුවෙන් අනිත් අයට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒකට කැමති වේවි. මොකද අනිත් අලුත්ෙන් ඉන්න ඒ අයටත් අපි අවස්ථාවක් ලබා දෙනවා මේ රටේ මේ වර්ධන ධාරාවට එකතු වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. 2021 අයවැයම් රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි වීම කියන කාරණය දැන් ඔබතුමා පැහැදිලි කිරීමත් එක්ක සිදු නොවෙනවයි කියන තැන ඉඳන් රාජ්‍ය සේවකයාට 2021 අයවැයෙන් ලැබෙන සහනයක් තියෙනවද මොකක් හරි? දැනටමත් අපි සහන ගැන කතා කරනකොට අපි තේරුම් ගත යුතු දේ තමයි මේ සහනය කියලා කියන්නේ මේ දසුන් යම් කිසි ආකාරයකට යම් කිසි පොඩි සොච්චමක් දෙීම නෙමෙයි. අපි දේශපාලනිකව පුරුදු වෙලා තියෙනන්නේ ඒකයි. මම මේ ගැන පොඩ්ඩක් කතා කරන්නට අවශ්‍යයි. අපි දේශපාලනිකව හිතන්නේ සහනයක් කියලා කියන්නේ ඔන්න පරිප්පු මිල රුපියල් 10කින් අඩු කරම ඔන්න සහනයක්. සීනි මිල රුපියල් 2කින් අඩු කරම සහනයක්. පාන් ගෙඩිය රුපියල් කීයකින් අඩු කරවම සහනයක් කියලා හිතනවා. එනකොට මම තවත් සහන ගැන කතා කරන්න අවශ්‍යයි. මම ඔබතුමාට පෙන්වලා දුන්නා පොලි අනුපාතය අඩු වෙනකොට තියෙන සහනය කොච්චරද කියලා. ලක්ෂ 10ක් පොලියක් මේ නායක කරන් තියෙන පුද්ගලයෙකුට දැනට ලැබිලා තියෙන සහනය ලක්ෂයක්. පොලි අනුපාතය අඩුවීමෙන් පමණක්. බිස්නස් කරන අයට තේ සහන ලැබිලා තියෙනවා. රැකියාවල් කරන අයට තේ සහන ලැබිලා තියෙනවා. ඒත් එක්කම අපි දැන් පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදන්නට බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට නිකන් හිතලා බලන්න. එහෙම සිදු වෙනකොට කොච්චර දෙනෙක්ගේ ගමනාගමනය ඉතාමත් ඉක්මනින් කරගන්න පුළුවන් වෙනවද කියලා. එතකොට ඒ අයගේ පළාත් වල තියෙන ඒ ඉඩම් කඩම් වල වටිනාකම වැඩි වෙනවා නේද? එතකොට සමහරක් වෙලාවට රැකියාවල් දැන් අපි කතා කරුවා. රැකියාවල් ලක්ෂයක් දෙනකොට පවුල් ලක්ෂයකට කොච්චර ලොකු සහනයක්ද? මම ඉලෙක්ෂන් කාලේ ගියා රට වටේ ගිහිල්ලා ජනතාවත් එක්ක කතා කරුවා. බොහෝ තැන්වලදී පොඩි ගෲප්ස් කතා කරුවා. මේ කොවිඩ් නිසා අපිට ඒකත් ඇත්තටම හොඳ අත්දැකීමක්. 20ක් 30ක් එක තමයි අපි කතා කරුවේ. කතා කරනකොට මට ඇවිල්ලා සහන ගැන කතා කරව බොහෝ දෙනෙක්. ඒ සහන ගැන කතා කරපු හැමෝම දසුන් මට ඇවිල්ලා කිව්වේ නෑ පරිප්පු මිල අඩු කරන්නයි කියලා. මට කිව්වේ නෑ තව මොකක් හරි එකක් අඩු කරන්න කියලා. මට කිව්වේ අනේ සර් මගේ දරුවා ඉන්නවා. දරුවට රැකියාවක් නෑ. කොහොම හරි කරලා රැකියාවක් හදලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. අන්න ඒව තමයි සහන. ඒ සහන ඇති වෙන විදිහට අපි ආයවැය සකස් කරන්නට ඕනේ. මේ රටේ වර්ධනය ඇති වුණාම තමයි රැකියාව බිහි වෙන්නේ. අලුතෙන් ටයර් ෆැක්ටරියක් දැම්ම නම් හම්බන්තොට. එතන 2000කට රැකියාවල් හම්බ වෙයි. අලුතෙන් ෆැක්ටරියක් දැම්මොත් මේ කුලියපිටියේ ඒක සිදුුනේ නැහැ. හරියට දැම්ම නම් එතනින් 2000කට රැකියාවල් හැදි වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි බලන්නට අවශ්‍ය. මොකද අලුතෙන් ව්‍යාපෘති ඇති කරලා අලුතෙන් කටයුතු ඇති කරලා ඒව හරහා රැකියාවල් බිහි කිරීම ලොකු සහනයක්. පාරවල් හදද්දී ලොකු සහනයක්. තව එකක් මම කියන්නම්. අලිමිනිස් ගැටුම. අපි ගියාම දිස්ත්‍රික්ක 14ක අලිමිනිස් ගැටුම තියෙනවා. අපි හිතන්නේ මේ අලිමිනිස් ගැටුම කියලා කියන්නේ දසුන් යම්කිසි අලියෙක් ගිහිල්ලා පුද්ගලයෙක්ට පහර දීලා පුද්ගලයෙක් මැරුවා විතරයි කියලා. ඒක ලොකු අපරාධයක් තමයි. නැත්තම් පුද්ගලයෙක් ගිහිල්ලා අලියෙක්ට වෙඩි තියලා මැරුවත් ඒකත් ලොකු අපරාධයක් තමයි. ඒකට ඒක විතරක් නෙමෙයි. ඒ පළාත් වලට ගියාම තමයි තේරෙන්නේ ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ට කොච්චර අපහසුද කියලා වැඩ කටයුතු කරන්නේ. ළමයෙක්ව ඉස්කෝලේ අරින්න බෑ. හන්දෑවේ 6න් පස්සේ Tamanගේ කටයුතු වලට යෙදෙන්නට බෑ. ඒ මුළු ජන ජීවිතේම අඩාල වෙනවා. ඉතින් ඒ වගේ තැනකට අලිමිනිස් ගැටුමට අපි සහනයක් ලබා විසඳුමක් ලබා දෙනවා කියලා කියනවා නම් කොච්චර ලොකු සහනයක්ද ඒක? පාරවල් හදලා දෙනකොට අපේ රටේ තියෙන මාර්ග පද්ධතිය අපි දියුණු කරලා දෙනකොට කොච්චර ලොකු සහනයක්ද? ඉතින් මේ සහන ගැනත් අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි. මම හිතන්නේ අපි මේ දේශපාලනිකව සහන ගැන කතා කරනව විතරක් නෙමෙයි. අපි දැන් තවත් ලොකු ව්‍යාපෘතියක් දැන් ඔබතුමා කියුවා අගමැතිතුමාගේ කතාවේ දීලා තියෙන දේ. එතුමා කියලා තියෙනවා මම ජලය ලබා දෙනවා කියන්නේ. ඔව්. ඔබතුමාට මම කියන්නට අවශ්‍යයි අපේ රටේ ටැප් එකෙන් ජලය ලැබෙන්නේ මේ රටේ 42%කට පමණයි. 58%කට එහෙම නැහැ. අපි කොළඹ ටැප් එක අරලා වතුර ගන්නවා. ඒකට රටේ
158කට එහෙම අවස්ථාවක් නැහැ. කලයේ ගෙඩිය උස්සකට යන්න ඕනේ සමහරක් වෙලාවට මේ කිලෝමීටර් 3ක් 4ක්. ඒක තමයි තියෙන තත්ත්වය. ඉතින් ඒ අයට අපි ජලය ලබා දෙනවා කියලා කියනවා නම් අවුරුදු 5ක් තුලදී හැමෝටම ජලය ලබා දෙනවා නම් කොච්චර ලොකු සහනයක්ද ඒක? ඉතින් ඒකට මුදල් ලොකු ගාණක් වෙන් කරන්නට ඕනේ. අර පරිප්පු වලට වෙන් කරන ගාණට වඩා ලොකු ගාණක් වෙන් කරන්නට ඕනේ. ඒක තමයි මේ රජයේ තියෙන වෙනස. දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් ඔබතුමා ඔය කියන කාරණාත් එක්ක සහනත් එක්ක ඡන්දයක් ළඟ තිබ්බනම් ඔබතුමාලා ඔය කතාව කියන්නේ නැහැ කියලා. මම ඡන්දේ කාලෙත් ඔක තමයි කිව්වේ. මම ඡන්දේ කාලේ ඉස්සෙල්ලා මේ කාලේ අඩු කරන්නේ. අඩු කෙරුවා ඇති. වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ වෙලාවේ ඒ තිබිච්ච අවස්ථාවක් නිසා කවුරු හරි කරන්නේ නැති. ඒකට ඒකෙන් නෙමෙයි ඡන්ද ලබා ගන්න පුළුවන්. ඒකෙන් නෙමෙයි ඡන්ද ලබා ගත යුත්තේ. ඉස්සර මොනවද ඡන්ද ලබා ගැනීමට කිව්වේ? අපි යුද්ධ ඉවර කරනවා කියලා කිව්වා. දැන් ඒක ඉවරයිනේ අන්ත. ලයිට් ලබා දෙනවා කියලා කිව්වා. ඔබතුමාට මතක ඇති. ඔබතුමා තරුණයි. ඔබතුමාට මතක ඇති ඇති. අපි දැකලා තියෙනවා හැම අවුරුද්දම ඉලෙක්ෂන් එකට ඉස්සරින් එල්ල කණු ටිකක් දානවා පාරයිනේ. හරි? දාලා කියනවා ඔන්න අපි දැන් ලයිට් දෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ ඡන්දෙන් පස්සේ කණු ටික අරන් ඉඳි වෙලක් වෙරිදා. ඒ වගේ මුලා කිරීම සිදු වුණ දසුන්. මම කියන්නේ ඒ චීප් පොලිටික්ස් ඒවා අපි කර යුතු නැහැ. ඒවා කරන්නේ නැතුව ජනතාවට ඇත්ත කියන්න ඕනේ. මෙන්න මේ සහන ගැන අපි කතා කරන්න ඕනේ. ඔබතුමා මේ ප්‍රශ්නේ අහපු ගැන මම හරි සන්තෝෂයි. මොකද මම මේ පැහැදිලි කිරීම කරන්නම අවශ්‍යයි. මොකද මේ සහන කියලා දෙන සහන නෙමෙයි ඇත්ත සහන. සහන කියලා දෙන්නේ දිගු කාලීනව සහන. ළමයෙකුට අපි හරියට උගන්වනවා නම් ඒ ළමයාට ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහට අපි එයාව මේ සූදානම් කරනවා නම් ඔන්න එතන සහනයක් තියෙනවා. එතකොට තමයි දෙමව්පියන්ට පුළුවන් වෙන්නේ අනේ මගේ පුතා දැන් මෙන්න මේ තැනට ගිහිලා තියෙනවා. අපිට එයාගෙන් කිසි බරක් නැහැ. එයා අපිවත් අවිල බලා ගන්නවා. අන්න එතනට තමයි ගේන්න ඕනේ සමාජය. ඉතින් එතනට ගේන්න නම් අපි මේවා කරන්නට ඕනේ. අපි කරනවායි කියලා කියන්නේ දැන් බලන්න අධිවේදී මාර්ග හැදුවට පස්සේ. අද කී දෙනෙක් එනවද ගාල්ලේ ඉඳලා කොළඹට මේ වැඩට? ඉතින් ගාල්ලේ ජීවත් වෙනවා Tamanගේ ළමයි එක්ක ඉන්නවා. එනකොට කොළඹට ඇවිල්ලා වැඩ කරලා යන්න පුළුවන් ගෙදර. ඒක සහනයක්. නැත්තම් මෙහෙ වෙලා බෝඩින් එකක ඉඳගෙන මේ කඩෙන් කකා ඉන්නවට වඩා කොච්චර ලොකු සහනයක්ද ඒ පුද්ගලයාට තමයි ගෙදර යන්න පුළුවන් නම්. ඉතින් ඒ සහනත් මේ සහන. ඉතින් ඒ නිසා තමයි රට සංවර්ධනය වෙන්නට අවශ්‍ය වෙන්නේ. රට අපි හරි දිශාවකට හරි මේ මාර්ගයකට ගෙනියන්නට අවශ්‍යයි. ඒ නිසා ජනතාව දැනුවත් කරන්නට ඕනේ. ජනතාවට කියන්නට ඕනේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා මේ පොඩි සහන දෙනවයි කියලා ඒ තැනට දැන් යන්න එපා. දැන් බලන්න රට සංවර්ධනය වෙන්නේ කොහොමද? රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ කාටද? ඒවට තමයි අපි මේ දැන් ඉලෙක්ෂන් කාලේ වුණත් ඉදිරියේදී අන්න ඒ වගේ කතිකාවකට අපි යොමු කරන්නට ඕනේ ජනතාව. අද ඔබතුමා මේ කතිකාවට මේ ඉතාමත් වැදගත් විදිහට ඔබතුමා මේක ගෙනාවා. මොකද දැන් මේ කතිකාව අපි යොමු වෙන්නේ මේ අයවැය කතා කිරීම නිසා. ඒනොට දැන් මේ ඔබතුමා කිව්වා වගේ හෙට අනිද්ද ඡන්දයක් නැහැ. ඒ වුණත් එහෙම තිබුණත් අපි මේ වගේ දේවල් වලට තමයි දැන් යොමු වෙන්නට අවශ්‍ය. එතකොට කතිකාව සිදු වෙන්නට ඕනේ කවුද රට සංවර්ධනය කරන්නේ? කවුද අපිට මේ තිරසාර සහන ලබා දෙන්නේ? තිරසාර සහන. මොකද එක දවසක් නැත්තම් අඩු කරනවා තව දවසක් වැඩි කරනවා ඒව නෙමෙයි අපිට ශක්තිය තියෙනට ඕනේ අඩු වුණත් ගන්න වැඩි වුණත් ගන්න අන්න එතන තමයි සාහනේ තියෙන්නේ අජිත්නවත් කප්ඩල් මැතිතුමනි දැන් ඔබතුමාලගේ ආණ්ඩුවට සමහර වෙලාවට රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් අයවැය සඳහන් කරන වියපෑදම් පැත්ත තුලනය කර ගැනීම වෙනුවෙන් ඔබතුමාලට මුදල් ලබා ගැනීම සිද්ධ වෙනවා අර කියපු ආදායම් මාර්ග යම් තැන්වලදී මේ කොවිඩ් වසංගතයත් එක්ක අවහිර වෙලා තියෙනවානේ කතාවක් යනවා ඔබතුමාලා මත්තල ඇමරිකාවට දෙන්න යනවා කියලා. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා කියලා. අපි කිසිම දෙයක් කිසිම කෙනෙකුට දෙන්න මේ කරන්නේ නැහැ කියලා. මේ වෙබ් අඩවිවල සඳහන් කරලා තිබුණානේ. වෙබ් අඩවිවල මොනවා කිව්වත් ඉතින් වෙබ් අඩවිවල ඕන කෙනෙක්ට කියන්න පුළුවන් නේ මොන දෙයක්. නෑ ඉන්දියාවෙත් සඳහන් කරලා තිබුණා. ඒනට අපේ රජය දිගින් දිගටම පවත්ලා කියලා තිබෙන්නේ අපි කිසිම කෙනෙකුට අපි කිසිම දෙයක් අයිතිය පවරන්නේ නැහැ කියලා. ඒක කියලා තියෙනවා. කිසි දෙයක් විකුණන්නේ නැහැ කියලා කියලා තියෙනවා. දැන් හම්බන්තොට වරාය වුණත් අපි හිතලා බැලුවොත් අපි දීලා තිබුණා හම්බන්තොට වරාය බද්දකට චීන සමාගමකට වඩා අවුරුදු 30කට. තමයි දීලා තිබුණේ. එතකොට ඒ අය ඒ කටයුතු වලට නිරත වෙලා ඒ අයට තියෙන තාක්ෂණ දැනුමත් එක්ක අපිට යම් කිසි මුදලක් ගෙවන්න තියෙනවා රජයට. ඒත් එක්කම රජයේ අයිතිය තියාගෙන රජයේ ආධිපත්‍යය තියාගෙන ඒ ආකාරයට ඒ අයට ඒක පාලනය කිරීමට ඉඩ සැලසලා තිබුණා. ඒ පාලනයේ යම්කිසි සීමාවක් තිබුණා. ඒකට වික්කට පස්සේ ඒ සීමාව නැහැ. ඉතින් ඒ නිසා තමයි එතන තියෙන වෙනස. ඉතින් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ හම්බන්තොට වරායට නායක ගත්තා. නාය හරහා අපි ඒ කටයුත්ත කරගෙන ගිහිලා තිබුණා. ඒනට පසුගිය ආණ්ඩුව ඇවිල්ලා හම්බන්තොට වරාය
චීනෙට මේ පැවරුවා. දැන් මෙතනදී යම් ආකාරයකට සමහරක් රජයේ සම්පත් අපිට හොඳට කල්පනාකරණය කිරීම සඳහා අපි යම් ආකාරයකට තවත් රජයක් එක්ක එහෙම නැත්නම් තවත් සමාගම් එක්ක කටයුතු කරන්න බැරි නෑ. ඔබතුමා නොකිය කියන්නේ ඇමරිකාවත් එක්ක එකඟව මත්තල ඇමරිකාවත් එක්ක එහෙම එකතු වෙලා මත්තල ගැන ඉන්දියාවත් එක්ක එකතු වෙලා නැගෙනහිර ජැටියේ කටයුතු කරනවා කියලාද? ඉන්දියාවත් එක්ක හරි වෙන ඕනම කෙනෙක් එක්ක කටයුතු කරන්න පුළුවන්. මම කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කටයුතු කිරීම අපිට සමහරක් වෙලාවට අවශ්‍ය දෙයක් හැටියට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මම දන්නේ නැහැ ඉන්දියාවේ මේ දෙක මේ නැගෙනහිර ජැටියක් කරනවද කියලා. මම කියන්නේ අපිට අවස්ථාව තියෙනට ඕනේ ඕනම රටක් එක්ක ගනුදෙනුවක් කරලා අයිතිය පවරන්නේ නැතුව කටයුතු කරන්නට. මොකද යම් අවස්ථාවලදී යම් රටවල් දැන් අපි මේ මුදල් අච්චු ගැසීම තියෙනවා මේ රටේ. ඩිලරු සමාගමත් එක්ක එංගලන්තේ 145ක්ද කොහෙද අයිතිය තියෙන ශ්‍රී ලංකා රජයට 155ක ඒ රජයට ඒ අය එකතු වෙලා දැන් ඒ මුදල් ඒ කියන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම කරන්නේ රටවල් 130ක මුදල් නෝට්ටු අච්චු ගහනවා බියගම. ඉතින් එවැනි ද්විපාර්ශ්විකව තියෙන කටයුතු තියෙනවා. ඉතින් එවැනි දැන් ඒ වගේ කටයුතු හරහා අපේ රටටත් යම් කිසි වාසියක් තිබෙනවා. රටෙන් අපනයන සිදු වෙනවා. ඉතින් ඒ වගේ කටයුතු තියෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ වගේ ක්‍රමවේදයක් ඔස්සේ අපිට කරන්නට අපි බැඳිලා ඉන්නවා. මොකද අපි කියලා තියෙනවා අපි මේ දිගින් දිගටම අපි කියලා තියෙනවා අපි වික්කේ නැති වුණාට අපේ රටේ තියෙන සම්පත් හරි නිසියාකාරව ප්‍රයෝජනවත් වෙන විදිහට අපි විවිධ ආයතනත් එක්ක විවිධ රටවල් එක්ක සමහරක් වෙලාවට අර ද්විපාර්ශ්විකව කටයුතු කරන්න බැරි නැහැ. ඉතින් ඒක කරන්නට අපිට අයිතිය තියෙනවා. ඒකට විකුණන්න නැති එක තමයි අපි තාමත් පැහැදිලිව කියලා තියෙන අපේ රටේ කිසිම සම්පතක්. ඒක තමයි ආණ්ඩුවේ තීරණය. ආණ්ඩුවේ තීරණය අපි දිගින් ඒක අනිත් එක මේ හොර රහස්‍ය කරන දෙයක් නෙමෙයි. ආණ්ඩුව දිගින් දිගටම කියලා තියෙනවා අපේ රාජ්‍යයක් හැටියට අපි ඉදිරියේදී ඕනම මේ පාර්ශවයත් සමග මේ කටයුතු කරන්නට සූදානම්. පවරන්නේ නැතුව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පිළිබඳව ගොවි ජනතාවගේ ලොකු විශ්වාසයක් තිබුණා. බොහෝ වෙලාවට ග්‍රාමීය කර්මාන්තවල නිරත වෙන ප්‍රජාවට අයවැයෙන් යම් සහනයක් ලැබෙයි කියන කාරණා සම්බන්ධයෙන් දේශීය නිෂ්පාදන එක්කෝ මේ දේශීය වෙළඳ පොලක් නිර්මාණය කරගෙන අලෙවි කිරීම වෙනුවෙන් සහ අනෙක් පැත්තෙන් අනෙක් රටවලට අපනයන කිරීම සම්බන්ධයෙන්. මොකද්ද 2021 අයවැය ඔවුන් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදනය මොකද්ද ඒ සම්බන්ධයෙන් අරගෙන තියෙන වැඩපිළිවෙල කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරමු. විරාමයෙන් අනතුරු අපි යාලේ තීරණය සමගින් මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන් අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමන් එක්ක අපි අද තීරණයේ වැඩසටහනේ ඉන්නේ. 2021 අයවැය මොන වගේ වෙයිද කියන කාරණේ සම්බන්ධයෙන් අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න. විරාමයට යන්න කලින් අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමනි මම ඔබතුමාගෙන් විමසනවා කියලා කිව්වේ අර ගොවියා සම්බන්ධයෙන්. ඔබතුමාලගේ 2021 අයවැයේ ඔවුන්ට ලබා දෙන සහනයක් තියෙනවද? මොන වගේ අවධානයක් යොමු කළාද? විශේෂයෙන්ම ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් අපි ගත්තොත් වේවැල් සාම්ප්‍රදායික කර්මාන්ත ගණනාවක් තියෙනවා මැටි කර්මාන්තයේ ඉඳන් මේ කර්මාන්ත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවද ඔවුන්ට යම් සහනයක් ලබා දීම වෙනුවෙන් හෝ වෙළඳ පොලක් නිර්මාණය කර දීම වෙනුවෙන් හෝ මැදිහත් වීමක් වෙනවද මෙවර අයවැයේ? මම හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක් එතනදී ඔබතුමා අහන්නේ. දැන් ඔබතුමා දැක්ක මුල් වරට අගෝස්තු මාසේ 12 වෙනිදා අලුතෙන් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙන අවස්ථාවේදී ඔය කතාව ආවා. හොඳට එළියට ආවා. කියන්නේ මැටි කර්මාන්තය වෙනුවෙන් පත් කරනවා මේ ඇමතිවරයෙක්ව. බතික් කර්මාන්තය වෙනුවෙන් පත් කරනවා ඇමතිවරයෙක්. ඒතර එක පාටම ජනතාව සමහරක් අය මේක හිතුවා මේ මොකද්ද මේ කියලා. ඊට පස්සේ තමයි තේරුනේ අපි මෙතනට ඉතාමත්ම වැදගත් ફોකස් එකක් මේ යොමු වීමක් කරනවා නේද කියන එක. ඔබතුමාට මතක ඇති ওই විදිහට දෙයක් කෙරුවා ජයජාවද මැතිතුමා. මහවැලි කියලා හැදුවා මිනිස්ට්‍රි එකක්. ඒට ඉස්සරින් තිබුණේ නැහැ මහවැලි කියලා එකක්. මහවැලි කියලා හදලා මහවැලියකට මිනිස්ටර් කෙනෙක්ව පත් කෙරුවම ඒතර මහවැලියට විශේෂ මේ ફોකස් එකක් ආවා. ඊට පස්සේ තමයි ආවේ එතනට. ඉතින් මෙතනදිත් මම හිතන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ හිතලා තියෙන්නේ අන්න ඒ කෝණේ. මෙන්න මේ අපේ මේ දේශීය කර්මාන්ත වලට අපි දේශීය කර්මාන්ත වලට විශේෂයෙන්ම ඒවට මේ ප්‍රමුඛත්වයක් දිය යුතුයි කියන එක. ඒතකොට ඒ සඳහා වෙනමම ඇමතිවරයෙක්ව පත් කෙරුවම
මම හිතන්නේ ඊටාත්ම වැදගත් එතනට එන ફોකස් එක. දැන් මට ඕක දවසක් මේ කොළඹ හතේ මේ වාණිජ මේ මණ්ඩලයක කෙනෙක් නිකන් විහිළුවට වගේ කිව්වා. විහිළුවට වගේ කිව්වා මං ඇහුවා දැන් ඕගොල්ලන්ට තියෙනවනේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකක් කියලා. ටූරිසම් මිනිස්ටර් කෙනෙක් ඉන්නවනේ. ඉතින් ඇයි ටූරිසම් මිනිස්ටර් කෙනෙක් ඕගොල්ලන්ට ඉන්නවා නම් ඇයි ඕගොල්ලෝ කැමති නැත්තේ මැටීරියලට මිනිස්ටර් කෙනෙක් වෙනවට? ඊට පස්සේ පොඩ්ඩක් ඒතර තමයි ඊට පස්සේ යාට තේරුනේ මේවත් අවශ්‍යයි නේද කියන එක. ඉතින් මම හිතන්නේ ඒ විදිහට අපේ රජය ඇත්තටම ඉතාමත්ම හොඳ දෙයක් කරලා තියෙනවා ඒ සඳහා මේ අපේ දේශීය කර්මාන්ත වලට අපේ දේශීය ගොවිතැනට අපේ දේශීය යම් දේවල් ගම්බිරිස් සඳහා ගම්බිරිස් අපේ රටේ දිස්ත්‍රික්ක 12ක පමණ වවනවා. ඉතින් ඒ නිසා ඒකට යම්කිසි ආකාරයකට අපි ඒකට යොමු වෙන්නට අවශ්‍යයි. කුරුඳු වවනවා. ඉතින් ඒ කුරුඳු වවන අය තමයි ඒකේ තේරුම් ගන්නේ කොච්චර වැදගත්ද කියලා ඒ අයට අමතිවරයෙක් ඉන්නවනම්. එයාගේ ප්‍රශ්න කියලා කියන්න. එයාගේ අලුත් අදහස් කියන්න. එතකොට ඊළඟ අධීරයට කුරුඳු වගාව විතරක්ම නෙමෙයි කුරුඳු වලින් පස්සේ කළ යුතු දේවල් වලට අපි කොහොමද නිම භාණ්ඩයක් හැටියට ඒක පාවිච්චි කරන්නේ? මැටි අපි කොහොමද නිම භාණ්ඩයක් හැටියට සකස් කරන්නේ? ලෝකෙත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? බතික් කර්මාන්තය අපි කොහොමද ලෝකෙත් එක්ක සම්බන්ධ කරන්නේ? ඉතින් ඒවට දැන් පුද්ගලයෝ ඉන්නවා ඒවා අරන් දුවන්න. ඉතින් මම හිතන්නේ ඒක ඊටමත් වැදගත්. අපේ රටේ කෘෂි කර්මාන්තය මම හිතන්නේ මේ ගැන හොඳටම දන්න පුද්ගලයෙක් තමයි අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා මේ ගැන මම හිතන්නේ සුවිශේෂී දැනුමක් විතරක් නෙමෙයි ලොකු කැක්කුමකුත් තියෙනවා මේක කරන්නට. ඉතින් ඒ නිසා තමයි මම විශ්වාස කරනවා ඒ පැත්තෙන් අපේ රජය හරහා සෑහෙන ලොකු ප්‍රගතියක් ඇති වෙනවාමයි. ඒ කියන්නේ කෘෂි කර්මාන්තයට දෙන පොහොර සහනාධාරය දිගටම දෙයිද? ඒ වගේ සහන පොහොර සහනාධාරය පමණක් නෙමෙයි. මම හිතන්නේ දැන් කියමුකෝ අපි වී වගාව ගත්තොතින් පොහොර ඇවිල්ලා එක අංගයක්. ඔව්. වතුර තියෙනට අවශ්‍යයි. මේ හරි වෙලාවට මේ ගබඩා කිරීමේ සුදුසුකම් තියෙනට අවශ්‍යයි. එතකොට ඉඩම් ගැන ප්‍රශ්න වලට निराකරණය කරන්න පුළුවන් වෙන තත්ත්වයක් තියෙනට ඕනේ. ජලය තියෙනට අවශ්‍යයි මේ සමහරක් වෙලාවට මේ වැව් ඒවට තියෙනට අවශ්‍යයි. වාරි මාර්ග තියෙනට ඕනේ ජලය ගේන්න. ඉතින් මේ ඔක්කොම දේවල් සිදුවනමනේ මේ ගොවිතැන කෙරෙන්නේ. ගොවිතැනක් වෙනවා. ඔව් ඉතින් අපි සමහරක් වෙලාවට එක දෙයක් ගැන විතරක් කල්පනා කරලා මදි. මම හිතන්නේ මේ ගොවි කර්මාන්තේ වුණත් ඒවට තියෙනවා අංගයන් 10ක් 15ක් සමහරකට තියෙනවා. ගබඩා කරන්න. ඒතකොට හරි මිලක් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. නැත්නම් හැදුවට පස්සේ මිලක් නැත්නම් ඒකත් ලොකු පාඩුවක්. හරි වෙලාවට මුදල්, හරි වෙලාවට පොහොර, හරි වෙලාවට බීජ ඒ ඔක්කොම දේවල් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ නිසා තමයි මම හිතන්නේ අපි රජයක් හැටියට මේවා ගැන සියලු දේවල් ගැනම මේ අවධානම යොමු කරන්නට අවශ්‍යයි. පොහොර එකක් ඒකත් අපි කළ යුතුයි. ඉතින් ඒවා සියලුම දේවල් ගැන මම හිතන්නේ හොඳ දැනුමක් එක්ක අපේ රටේ ඇමතිවරු ඒවා නියාමනය කරන අනිත්කුත් මේ ආයතන ඒවා කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. බුදුමා හොඳට පරිස්සම් කරනවා මේ 17 වෙනිදා අයවැය කතාවේදී තියෙන ඒවා මෙතන නොකියන්න. දින සාහන නොකියන්න. නැත්තම් මෙතන කියවල වැඩක් වෙන්නේ නැහැ. මේ අජිත්නිවත් කැපිටල් මැතිතුමනි දැන් 2021 අයවැය සම්බන්ධයෙන් හැම කෙනා පිළිබඳවම තියෙන්නේ බලාපොරොත්තුවක්නේ. දැන් ඔබතුමාලා සඳහන් කරන දේශීය නිෂ්පාදකයන් දිරිගන්වන්න ඕනේ කියලා. හැබැයි තාමත් සමහර වෙලාවට අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් පිටරටින් ගේනවනේ. එහෙම ගේද්දි කොහොමද දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරන්නේ? හරියටම හරි. ඔබතුමා කියන විදිහට දැන් අපිට මේ කොවිඩ් වසංගතයෙන් වෙච්ච එක යහපත් කරුණක් තමයි යන්නේ. බොහෝ අවස්ථාවලදී අපි යම් ආනයනයක් සීමා කරා නම් ලොකු ආందోලනයක් සිදු වෙනවා. මෙතනදී එක යහපත් දෙයක් සිදු වෙන කොවිඩ් වසංගතය නිසා බොහොම අයහපත් දේවල් සිදු වෙන ගමන්ම එකක් තමයි අපිට අවස්ථාවකුත් ලැබුණා අපේ තිබිච්ච විදේශ විනිමය සංරක්ෂිත කර ගැනීමට තිබෙන ඒ හේතුවත් නිසා යම් ආනයන සීමා කිරීමට අපිට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව හරහා බොහෝ දෙනෙක්ට තේරුම් ගියා අපිට මේව නැතුවත් පුළුවන් නේද කියලා. අපිට මේ පිට රටකින් ගේන සරුංගොලේ නැතුව පුළුවන් නේද කියලා හිතනවානේ. ඉතින් එහෙම සිතීම හරහා මම හිතන අපිට පුළුවන් වුණා මේ යන දිශාව පොඩ්ඩක් වෙනස් කරගන්නට. දැන් මේ මෑත කාලයේදී ජනාධිපතිතුමා අවස්ථාවක් ලබා දීලා තිනවා විමල් වීරවංශ මැතිතුමාටයි මටයි මේ අප ආනයන දැන් නවත්තලා තියෙන ආනයන
සමහරක් ඒවා දිගටම නවත්තලා තියන්න අවශ්‍ය නම් ඒවට යෝජනාවක් ඉදිරිපත් කරන්නයි කියලා. අපි දැන් ඒක අධ්‍යයනය කරගෙන යනවා. මොනවද අපේ රටේ දිගටම ආනයනය නොකළ යුතු දේවල්. දැන් ඔබතුමා කිව්වා වගේ සමහරක් අපිට මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන්. අපිට මෙහි නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඇයි අපි ඒවට නිකන් අනවශ්‍ය ලෙස අපේ රටේ අමාරුවෙන් උපයෝගී කරගන්නා වූ විදේශ විනිමය අපි මොකටද ඒකට යොමු කරන්නේ? අපි මෙහි අවස්ථාව දෙමු. දැන් කියමුකෝ මම උදාහරණයක් හැටියට ගන්නම් මේ කිරි සඳහා. අපි මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 300ක් පමණ අපි ආනයනය කරනවා. ව්‍යය කරලා. කියන්නේ දවසකට මිලියන එක පමණ කිරි මේ රටට ගේනවා. දැන් මේක අපිට මෙහි කරගන්න පුළුවන් නම් එකක් තමයි විදේශ විනිමය ඉතුරු වෙනවා. අනිත් එක තමයි මේ මිලියන 300 යන්නේ අපේ ගොවීන්ටනේ. ඒ කොච්චර හොඳද අපේ ගොවීන්ට ගියා නම්. ඉතින් අන්න ඒ වගේ අපි හිතන්නට දැන් පුරුදු වෙනවා. එතකොට අපිට පුළුවන් නම් සමහරක් වෙලාවට ටිකක් ඍජු තීරණ අරගෙන අපි මේක කරන්නෙම නැහැ කියලා කියන තැනට ගේන්න පුළුවන් නම් දැන් මම හිතන්නේ එතනට එනවා සමහර දේවල් වලදී අපි දැන් යෝජනා කරන්න තැන්නේ සමහර දේවල් අපිට මෙහෙ කරන්න පුළුවන් දේවල් අපි නොකර ඒ කියන්නේ මේවා ගේන්න ඕනේ නැහැ කියන තැන තමයි අපි ඉන්නේ. එතකොට ඒ කියන්නේ ඔබතුමාලගේ හඳුනා ගැනීමක් තියෙනවද මේ වෙනකොට? අපිට හඳුනා ගැනීමක් තියෙනවා. දැන් සැබෑ සමහර වෙලාවට පොඩි දරුවන් සඳහා ඕන වෙන සෙල්ලම් බඩු ටික රටේ හදන්න පුළුවන් නම් ඒ සඳහා හැකියාව තියෙන අය තියෙනවා නම් ග්‍රාමීය වශයෙන් කර්මාන්ත දිනු කරන්න පුළුවන්කමක් තියෙනවා. වරාය ගොඩ ගහලා තියෙනවා සමහර දේවල් ගෙනෙලා. ඔව් ඒක තමයි දැන් මේ සමහරක් වෙලාවට ඒ කරලා තියෙන දේවල් අපි ආපසු හරවන්නට අවශ්‍යයි. ඉතින් ඉදිරි කාලයේදී වුණත් දැන් වෙලා තියෙනවා අපිට අනිත් පැත්ත හරවන්න බෑ. ඒකට ඉදිරි කාලේදී වුණත් අපිට කියන්න පුළුවන් ඔය සමහරක් දේවල් අපි මෙහි නිෂ්පාදනය කරගනිමු. අපි එහෙමනම් මේවා තහනම් කරමු. තහනම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා සමහර දේවල්. සමහරක් ඒවා අපිට තහනම් කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. මොකද ඒවා මෙහි ගෙනාවට පස්සේ මෙහි ඒවට තව දුරටත් මේ නිම කිරීම සඳහා මේ යම් වැලියු ඇඩිෂන් එකක් ඒ කියන්නේ අගය එකතු කිරීමක් සිදු වෙලා මෙහි රටේ යම්කිසි ආර්ථිකමය ක්‍රියාදාමයක් සිදු වෙනවා. අපිට ඒවා තහනම් කිරීමෙන් වෙන්නේ අපේ රටේ තියෙන ආර්ථිකයේ තියෙන අවස්ථාවන් සමහරක් වෙලාවට මේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම අහිමි වෙන්නේ නැති වෙන විදිහට ඒවා හැම එකක් ගැනම හොඳ අධ්‍යයනයක් කරලා මෙතන විද්‍යාත්මක වාර්තාවක් තමයි අපි දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ යම්කිසි පදනමක් ඔස්සේ නිකම්ම මේ කාටරි හිතිච්ච නිසා නෙමෙයි විද්‍යාත්මකව අපිට මේක කළ හැකි මේවා කරන්න බෑ. ඒ නිසා අපි මේවා ආනයනය කරමු. කරන්න පුළුවන් ඒවා අපි කරමු කියලා. අන්න ඒ වගේ මේ ගොඩනැගීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාමත් හොඳ දෙයක්. ඒක අපි කළ යුතුයි. දැන් සමහර රටවල් වල කරන්නේ අපි හැම එකක්ම ඉම්පෝට් කරන්න ඉඩ දෙනවයි කියලා කිව්වට ඒ අය වෙන විදිහට තහංචි දාගන්නවා. දැන් කියමුකෝ ජපානයේට අපි කොච්චර කිව්වත් මේ එහෙ ඕපන් කියලා යම්කිසි දෙයක් එක්ස්පෝර්ට් කරන්න බලන්න. සාමාන්‍යයෙන් ගන්න පුළුවන් කියලා කියනවා. ඒකට එහෙ ගියාම කියනවා මෙන්න මේක නැහැ, අරක නැහැ, මේක නැතුව දෙන්නේ නැහැ කියලා ඒ විදිහට පුළුවන් එක එක විදිහට ඒ කියන්නේ නිල නොවන වගේ මේ තහංචි දාගන්න පුළුවන්. ඒ කියන්නේ non tariff barriers කියලා කියනවා ඒවට. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. අපි කියන්නේ සමහර දේවල් අපි මෙහෙ කරමු. මේව කරන්න අපි දිරිමත් කරමු. දිරිමත් කරනවා නම් එක හොඳ දිරිමත් කිරීමක් තමයි පිට රටින් එන ඒවා අපි නවත්තමු. එනකොට අපේ රටෙත් ඒකේ යම් ආකාරයකට මේ ක්වොලිටි එක ඒකේ ගුණාත්මක භාවය අපි රකින්නට අවශ්‍යයි. ඒ කියන්නේ ඕනම නරක දෙයක් ගෙනලා මේ අපේ අයට මේ විකුණන්න දෙන්න බෑ. මොකද දැන් අපේ රටේ ඉන්න අයත් සාමාන්‍යයෙන් කැමති හොඳ ක්වොලිටි එකක් තියෙනවා නම්. අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නයත් ගැන මේ සැලකිලිමත් වෙලා ඒක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අජිත්නිවත් කප්‍රල් මැතිතුමනි යහපාලන ආණ්ඩුව අවසන් අයවැයේදී රාජ්‍ය සේවකයන් වෙන රුපියල් 2500ක් එකතු කළා. හැබැයි ඒක ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයන් සඳහා ලැබුණේ නැහැ. මොකද මල 2021 අයවැය යම් යෝජනාවක් එකතු වේද ගෙවන්න. මම හිතන්නේ අපේ යම්කිසි තැන්වලදී මේ සමහරක් ඒ වගේ ගෙවීම් මම හිතන්නේ අපිට ගෙවන්න තියෙන තැන්වලදී ගෙවන්නට අපි පැකිලීමක් සිදු වෙන්නේ නැහැ. ඒකට සමහර තැන්වලදී අපි තීරු ගන්නට අවශ්‍යයි. බොහෝ රටවල් වල දැන් සිදු වෙන්නේ අලුතෙන් වැඩි ගෙවීම් නෙමෙයි කරන්නේ. තියෙන දේවලුත් කපා හැරීම වෙන්නේ. බොහෝ තැන්වල සිදු වෙලා තියෙන්නේ රැකියාවල අහිමි කිරීම. රැකියාවල අලුතෙන් දීම නෙමෙයි. අපි බොහොම අමාරුවෙන් හරි අලුතෙන් රැකියාවල් දීලා තිනවා. ඔබතුමා මේ මතක් කරලා දුන්න මටත් අපි අලුතෙන් රැකියාවල් 1,50,000 දුන්නයි කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙද්දී මම හිතන්නේ අපි හැමෝම මේ වෙලාවේ අපි ටිකක් පරාර්ථකාමී වෙන්නත් අවශ්‍යයි. අපි අපේ ගැනම පමණක් හිතන්නේ නැතුව රට ගැනත් පොඩ්ඩක් හිතන්නට අවශ්‍යයි.
ඉතින් එහෙම ගැන හිතනකොට අපි තීරණය කරද්දී හිතන්නට අවශ්‍යයි වෙන රටවල මොනවද සිදු වෙන්නේ කියලා. මම දැක්ක දවසක් මේ පත්තරයක දාලා තියෙනවා ලොකු ලයිස්තුවක්. ලෝකේ තියෙන ප්‍රමුඛ සමාගම් වැහිච්ච ඒවා. ලෝකේ තිබිච්ච සමහරක් ආයතන අපි හිතන්නේ නැති ආයතන මම නම් කියන්නේ කැමති නැහැ. ඒවා වැහිලා. ඒවා ඉන්න මිනිස්සුන් ගෙදර ඇරලා. එයාට වැඩි කටයුතු කරන්න බැහැ කියන එකද. බොහෝ රටවල් වල මේ රැකියාවල් වලට දෙන පඩි නඩි 30%කින් කපලා තියෙනවා 50%කින් කපලා තියෙනවා 60%කින් කපලා තියෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මේ රටෙත් සිදු වෙලා තියෙනවා ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා අපි ඒ වගේ තත්ත්වයක් මුහුණ දෙනකොට මම අර මුලින් කිව්වා වගේ ඇක්සිඩන්ට් වෙලා ඉන්නකොට අපි තේරුම් ගන්නට ඕනේ අපිට යම් ආකාරයකින් හොඳ වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ හොඳ වීමේ කාලයේදී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නට ඕනේ. පොඩ්ඩක් පරාර්ථකාමී වෙන්නට ඕනේ. අපි හැම දෙයක්ම ඍජුවම මේ ඉල්ලන්න නරකයි. ඒක එහෙම වුණේ නැත්නම් අපි ඒ ගැන කලකිරීමක් වෙන්න නරකයි. අපි යම් කිසි කාලයක් තුළදී මේකට මේ නැවත වරක් අපිට ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අපි හැමෝම කැපකිරීමක් කරන්නට අවශ්‍යයි. මුළු රටම. අජිත්වත් කප්ඩල් මැතිතුමනි මේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති සහ සමාජ විද්‍යාපීඨ ඉදිරිපත් කරපු පර්යේෂණ වාර්තාවක තියෙන මේ කොවිඩ් අර්බුදයේ හින්දා පවුල් 64ක ආදායම වල ඍජු බලපෑම් එල්ල වෙලා තියෙනවා. පවුල් 7කට 7%කට මුළුමනින්ම ආදායම මාර්ග අහිමි වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි වාර්තාවේ කියනවා මෙරට පවුලෙන් 45%ක්ම ණය ආපසු ගෙවීම උකස් කරන රන්මාන බේරා ගැනීම හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත් ගෙවීම වෙනුවෙන් මූල්‍ය ආධාර අපේක්ෂා කරනවා කියලා. නැත්නම් ගෙවීම වෙනුවෙන් කාලයක් අපේක්ෂා කරනවා කියලා. ඔබතුමාලා යම් අවබෝධයක් තියනවද අධ්‍යයනයක් තියනවද මේ කාල සීමාව තුළ එක්තැනක වාර්තා කරලා තිබුණා ගත වුණු මාස 6ට කනකර තියලා බිලියන 643ක් අරගෙන තියෙනවා කියලා. මේ තත්ත්වයේ සැබෑවක් නම් ඔබතුමාලාගේ අවධානයක් යොමු වෙලා තියෙනවද මේක සමහන් කිරීම වෙනුවෙන් රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න? මම මුලින්ම කියන්නම් දැන් අර අන්තිම ප්‍රශ්නේ මම පටන් ගන්නවා. ඒතර මතක තියෙනවනේ හරියට. දැන් ওই බිලියන 643ක් කියන කතාව ඒක අමූලික බොරුවක්. වගකීමෙන් කියන්නේ. වගකීමෙන්. මම සෙන්ට්‍රල් බැංකුවට කතා කරලා ඇහුවා මේ පෝනිං ඇඩ්වාන්සස්. ඒ කියන්නේ මේ පෝනිං කියලා කියන්නේ මේ ණය උගස් ණය. උගස් ණය කොච්චරද තියෙන්නේ කියලා. දෙසැම්බර් මාසයේ අග වෙනකොට 2019 දී උගස් සඳහා තිබිච්ච ණය ප්‍රමාණය තමයි බිලියන 210යි. සැප්තැම්බර් වෙනකන් තමයි ඒගොල්ලෝ ෆිගර්ස් තියෙන්නේ. සැප්තැම්බර් වෙනකොට 2020 සැප්තැම්බර් වෙනකොට ඒක බිලියන 238යි. 210 ඉඳලා 238 දක්වා වැඩි වෙලා තියෙනවා. හරියටම බිලියන 28යි. බිලියන 28යි. ඒතර බිලියන 600 ගාණක් කියන එක අම්බුලි මම දැන් කොහෙන් හොයාගත්තද කියලා ඒ කතාව මම පිළිගන්නේ නැහැ. ඒ කතාව සංඛ්‍යා ලේඛන අනුව සම්පූර්ණයෙන්ම වැරදි. මොකද මහා බැංකුවේ මම අද එන්නට ඉස්සරින් මේ අහලා බැලුවා මම හිතුවා සමහර කාට ඔබතුමා ඔක අහයි කියලා. ඒ නිසා මම ඒකට මේ ඒ උත්තරෙත් මේ කටපාඩම් කරගෙන තමයි ආවේ. එතකොට ඒක ඕනනම් මහා බැංකුවෙන් ඇහුවා නම් ඒ දත්ත මගේ ළඟ දැන් විතර තියෙනවා මම උස්සගෙන ආවේ නැහැ. ඒකට ඒක මගේ ඔළුවේ තියෙනවා මම ඒ තමයි ඒ ෆිගර්ස් ටික. ඒතර ඒක එකක්. අනිත් එක තමයි දැන් ඔය අධ්‍යයනයක් කරලා තියෙනවා කියලා කිව්වනේ. ඒක හරි ඇති. මොකද මම දන්නවා ඒ අධ්‍යයනය නොකරත් අපි මුලින්ම දුන්නා මොරටෝරියම් එකක්. ඒ කියන්නේ සහන කාලය දුන්න මාස 6ක්. ණය නොගෙව ඉන්නේ කියලා. මොකද ඒක අපිට තේරුණා අධ්‍යයනය කරන්නත් පෙර මේ කොවිඩ් වසංගතයේ ඔස්සේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මතුවෙනවායි කියන එක. ඒ නිසා තමයි ඔය අධ්‍යයනය කරන්නට ඉස්සරින් අපි ඒක ලබා දුන්නේ. අපි ලබා දුන්නේ ඒක විතරක් නෙමෙයි. අපි කිව්වා ඒ කාලය තුලදී මේ ඉඩම් මෙහෙම පැවරලා තිබුණා නම් බැංකුවකට එහෙම නැත්නම් නොගෙවා සිටියා නම් ඒවා ඔක්ෂන් කරන්නත් එපයි කියලා. ඇයි අපි කිව්වේ අපි එහෙම දන්නවා මොකද මේ අවස්ථාවේදී ලොකු අර්බුදයක් තියෙන්නේ. මේ අර්බුදය ඔස්සේ බොහෝ දිනට ආදායම් මාර්ග නැති වෙලා යනවා. අනිවාර්යයෙන්. අපි අනිවාර්යයෙන්ම. ඉතින් ඒක වැහුවම ඒ පුද්ගලයා කොහොමද මේ කටයුතු කරන්නේ? පොඩි එක්කලා ඉඳලා ලොකු එක්කලාට ඒක බලපානවා. දැන් මගේ ගේ ඉස්සරහා පාර ඉස්සරහා ඉන්නවා මේ කොළ කැඳ විකුණන මේ පුද්ගලෙක්. හැමදාම උදේට කාර් නවත්තලා කොළ කැඳ බොනවා. රුපියල් 60ක්ද 70ක්ද මම හිතන්නේ සමහර කරලා රුපියල් 100ක් කොළ කැඳ තියෙනවා. ලස්සනට මේ අර මේ කෝප් එක දාලා දෙනවා. දැන් වැහුවම කොහොමද එයාට ආදායමක් තියෙන්නේ? ඉතින් නෑනේ. ඉතින් යම් කිසි ආකාරයකට එයාට ලොකු පීඩනයක් ඇති වෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගත්තා. ඒ නිසා තමයි යම් ආකාරයකට එයාට සහනයකුත් ලබා දීම සඳහා සල්ලි ලබා දීලා තිබුණේ. ඒක මම දන්නවා ඒක සෑහීමටපත් වෙන්න බෑ. ඒ වුණත් ඉතින් යම් කිසි දෙයක් හරි කරන්න එපයි.
එතකොට ඒ වගේ රජය ඒවට තේරුම් අරගෙන කටයුතු කරලා තියෙනවා. ඔබතුමාට මතක ඇති ඒ කාලේ තිබුණා මේ කාර්ය සාධන බල මේ මොකද කියන්නේ ටාස්ක් ෆෝස් එකක්. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. ඒකෙදි අපි මේ බෙහෙත් උනත් ගෙවල් වලට ගෙන යන්න පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකට කතා කරගන්න. තැපැල් සේවය එක්ක එකතු වෙලා ඒ කියන්නේ මේ ස්පිරිතාල වලින් හැම කෙනෙකුටම Tamanගේ ලැබිය යුතු ඖෂධ ගෙදරටම ගෙනියන්න කටයුතු කෙරුවා. ඇයි ඒ කෙරුවේ? අපි දන්නවා නැත්නම් එයාට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක. ඉතින් ඒ වගේ කටයුතු කළේ ඔබතුමා ඔය යොමු කරපු ප්‍රශ්න නිසාමයි. ඉතින් මම හිතන්නේ ඒ ගැන අපි හොඳට අවබෝධයක් කරගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ. සමහර තැන්වල අඩුපාඩු වෙන්න බැරි නැහැ. මම කියනවා ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට බොහෝ දෙනෙක් දැන් ඔබතුමා ඔය කියපු අපේ රාජ්‍ය සේවය බොහෝ දෙනෙක් හුඟක්ම කැපවීමකින් උනන්දුවකින් කටයුතු කරුවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ ජන ජීවිතයේ ඒ තරමටවත් ගෙන යාමට. ඉතින් ඒ නිසා දැන් ඒ తත්වය යම්කිසි ආකාරයකට දැන් පොඩ්ඩක් සමනලයට පත් වෙලා තියෙනවා. දැන් මේ ලොක්ඩවුන් එක ඕපන් කරපු නිසා ඒ වුණත් ඉතින් ඉදිරි කාලයේ වුණත් අපි බොහොම සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. මේ කොවිඩ් වසංගතයේ තියෙන මේ අයහපත් කටයුතු පුළුවන් තරම් අඩු කර ගැනීමට කටයුතු කරන්න. අජිනිවත් කප්ටල් මැතිතුමනි දැන් තාමත් කොවිඩ් වසංගතයේ තියෙනවානේ ලොක්ඩවුන් වෙච්ච ප්‍රදේශ තියෙනවා. දැන් බස්නාහිර පළාතත් දවස් 12කට ආසන්න කාලයක් ලොක්ඩවුන් වල තිබුණා. දැන් එතකොට මේ ප්‍රදේශවල ඉන්න අය ණය අරගෙන තියෙනවා නම් සමහර වෙලාවට ණය වාරිකේ මේ සැරේ ගෙවන්න බැරි වෙන 40000ක් තියෙන ණය වාරිකේ ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්. නිවාස ණය ගත්ත අය ඉන්නවා, විවිධ ණය ගත්ත අය ඉන්නවා. උතුලගේ අදහසක් තියෙනවා දෙක තව ටිකක් දීර්ඝ කරන්න. ඔව් දැන් තව මාස 6ක් දීර්ඝ කිරීම. හැබැයි ඒක ක්‍රියාත්මක නොවන තැනක තියෙනවා කියන තැනට චෝදනා තියෙනවා. සමහරක් වෙලාවට එහෙම අවස්ථාවල් ඇති. ඒ නිසා තමයි අපි මහ බැංකුවට මේ පෙරේදාත් කිව්වේ මේ ගැන සැලකිලිමත් වෙලා මේක ඊටාත්ම හරියාකාරව ව්‍යාප්ත වෙන විදිහට කටයුතු කරන්නයි කියලා. මම හිතන්නේ ඒ අයත් ඒකට දැන් අර මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද මේවා ක්‍රියාත්මක කරන්නේ බැංකු සහ මූල්‍ය ආයතනනේ. මොකද සමහරක් අවස්ථාවලදී ඒ ආයතන වල යම් හේතු නිසා ඒවා 100%ක්ම මේ ක්‍රියාත්මක නොකරන අවස්ථාවල් තියෙන බැරි නැහැ. ඒ නිසා තමයි ඒවා හොඳට නියාමනය කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මහ බැංකුවත් ඒකට ක්‍රියාත්මක වේවි. ඒ අවස්ථාවේදී ඒ විදිහටම සිදු වෙන්නේ නැත්නම් මම හිතන්නේ ජනතාව ඒව ගැන මතු කෙරුවොතින් ඒවා ගැන සැලකිලිමත් වෙලා මහ බැංකුව අධිපතිවරයාත් අනිකුත් නිලධාරීනුත් ඒකට යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම සිදු නොවෙච්ච වෙලාවල් තියෙනවා නම් ඒවත් ප්‍රසිද්ධ කෙරුවා නම් අපිටත් පුළුවන් වෙයි ඒව ගැන සැලකිලිමත් වෙලා හොයලා බලලා ඒවා මැදිහත් වෙන්න. අපි මැදිහත් වෙච්ච අවස්ථාවලුත් තිබෙනවා. ඒ මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. සමහරක් වෙලාවට ඒ කියපු හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සිදු නොවන අවස්ථාවල් තියෙන බව අපි දන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවල් තියෙනකොට ඒවා ඉතාමත්ම ඉක්මනින් निराකරණය කිරීමටත් අපි සූදානම් කියන එකත් මතක් කරලා දෙන්නට අවශ්‍යයි. මම යන ලැස්ති ඔබතුමත් එක්ක මේ වර්තමාන ආණ්ඩුවට තියෙන විදේශ සම්බන්ධතා එක්ක රටේ හෙට දවස ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇමරිකාවේ අභිනව ජනාධිපතිවරයා ලංකාව කොයි විදිහට වැළඳගනීද? ඔබතුමාලගේ ආණ්ඩුවට කියවීමක් තියෙනවද? ඒ ජනාධිපතිවරයාත් එක්ක ගනුදෙනු කරන්න ඕන මෙහෙමයි කියලා. අනිවාර්යයෙන්ම. මොකද මම හිතන්නේ අපි දිගින් දිගටම කියලා තියෙන්නේ අපි ඕනම රජයක් එක්ක ඕනම පත් වෙලා තිබෙන රජයක් එක්ක අපි කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා කියන එක. මම දැක්ක ඊයේ පෙරේදා වුණත් ඇමරිකානු තානාපතිවරිය ඉතාමත් පැහැදිලිව ලෙස කියලා තියෙනවා අපි ශ්‍රී ලංකාව කෙරෙහි අපිට තිබෙන මිත්‍රත්වයක්. අපි ශ්‍රී ලංකාවත් එක්ක එකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එතුමියම මේ ඊයේ පෙරේදා මම හිතන්නේ වාර්තා කරලා තිනවා. අද පත්‍රයේ ඒක තිබුණේ මම දැක්කා. ඉතින් ඒ කියන්නේ ඒ අයත් සූදානම් අපිත් එක්ක ගනුදෙනු කරන්නට සාමාන්‍ය විදිහට. කියන්නේ අපි කාත් එක්කවත් හිතන්න අරකයි අපි මේ අයත් එක්ක තරහ වෙන්නට ඕනේ. අපි මේ අයත් එක්ක අපි යම් ආකාරයකින් මේ යම් සස්පිෂන් එකක් සැකසහිතව කටයුතු කරන්න වෙනවයි කියලා අපි හිතන්න අරකයි. අපි තේරුම් ගන්නට අවශ්‍යයි එක එක රටවල් වල තියෙනවා එක එක අවස්ථාවලදී එක එක රජයන් අනුව ප්‍රතිපත්තිමය ආකාරයට වෙනස්කම් තියෙන්නට පුළුවන්. සමහර එක රජයක් තියෙන ප්‍රතිපත්තිය නෙමෙයි තව රජයක් තිබෙන්නේ. ඉතින් අපි ඒ ආයත් එක්කත් ගනුදෙනු කිරීමට කටයුතු කිරීමට අපි සූදානම් වෙන්නට අවශ්‍යයි. ඒකට මෙතන හැම දෙයකම තිබිය යුතු මූලික දේ තමයි අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නට ඕනේ. අපි ඒ ආයත් එක්ක සුහද ආකාරයට කටයුතු කරන්න සූදානම්. දැන් ඔතනදී දැන් ඔබතුමාලා සාකච්ඡා කරන්න සූදානම් කියන කාරණය ඇමරිකාවට කියනකොටම
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැඩිපුරම ගන්දුන කරපු චීනය කලබල වෙනවා. අවාසියක් නෙවෙයිද? පොම්පේ මහත්තයා ආපු වෙලාවෙත් කලබල වුණානේ. ඒකත් සාමාන්‍ය දෙයක් නේ. මොකද දෙන්නෙක් අතර යම්කිසි පීඩනයක් තිබෙනවා නම් අපි එක්කෙනෙක් එක්ක විතරක් කටයුතු කරනවා නම් අනිත් එක්කෙනා සමහරක් වෙලාවට ඒ ගැන මේ යම්කිසි ආකාරයකට සැකයක් මතු කර ගන්න බැරි නැහැ. ඒක තමයි අපිට මේ ඩිප්ලොමසි කියලා කියන්නේ අන්න ඒකයි. මේ රටක් විදිහට අපිට අවාසියක් නෙවෙයිද ඒක? රටක් විදිහට අපිට ඒක අවාසියක් වෙන්නේ අපි ඒක හරියට මැනේජ් කරගත්තේ නැත්තම්. අපි මැනේජ් කරගන්නට ඕනේ. අපි ඒක හරියට මේ කළමනාකරණය කරන්නට ඕනේ. අපි කරන හැම ගනුදෙනුවක්ම අපි ඒක මේ විවෘතව කරන්නට අවශ්‍යයි. හැංගිමුත්ත කරන්නේ නැතුව. ඒ කියන්නේ අපේ ස්ථාවරය අපි ලෝකෙට පෙන්වලා දෙන්නට ඕනේ. ඇමරිකාව ලංකාවට කිට්ටු වෙනකොට චීනය තරහ වුණොත් ඒක ලංකාවට අවශ්‍යයක්. ඔව් ඒ නිසා තමයි අපි කිට්ටු වෙනවයි කියලා කියන එකේ තියෙනනේ යම්කිසි සීමාවක්. ඒ කියන්නේ අපි කිට්ටු වෙනවා නම් අපි කිට්ටු වෙන්නේ අනිත් අයට බාධාවක් කිරීමට හෝ ඒ අයට හානියක් කරන්නට නම් මෙන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි චීනෙන් ආයෝජනයක් අපි ගන්නවා නම් චීනයේ ආයෝජනයට අපි මේ රටට එන්න කියනවා නම් ඒකට ඇමරිකාවට හානියක් වෙන්නේ නැත්තම් ඇමරිකාවට තරහ වෙන්න හේතුවක් නැහැ. අපි ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරනවා නම් අපි ඒ අයටත් එක්ක තියෙන සාකච්ඡාව සහ ඒ ගනුදෙනුව විවෘතව තියෙනවා නම් චීනය ගැන මේ ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම ඔබතුමාට කියන්නම්. දැන් රටේ අපිට ස්වෛරී බැඳුම් කර තියෙනවා. දැනට මේ අවස්ථාවේදී ඇමරිකානු ඩොලර් බිලියන 14ක පමණ ස්වෛරී බැඳුම් කර මේ රටට තියෙනවා. ඒ ස්වෛරී බැඳුම් කර වලින් භාගයක්ම, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක් පමණ ඇවිල්ලා තියෙන ඇමරිකාවෙන් ඉන්න ආයෝජකයන්ගේ. ඒ කියන්නේ ආයෝජනය ඇවිල්ලා තියෙනවා ඇමරිකාවෙන්. ඇමරිකාවෙන් ආයෝජනය ඇවිල්ලා නැහැ කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකට ඇමරිකාවේ තියෙන ආයෝජන සමහරක් වෙලාවට අර චීනෙන් තිබිච්ච ආයෝජන වගේ මේ අපිට දිස් වෙන්නේ නැහැ. දැන් චීනේ අපිට යම්කිසි මේ ණයක් දුන්නම නොරොච්චෝලේ මේ බලාගාරය තැනීමට හැමෝම කියනවා මේක චීනෙන් දුන්න ණය කියලා. මේක චීනෙන් දුන්න ණය නිසා තමයි මත්තලේ එයාපෝට් එක හැදුවේ කියලා කාටද කියන්න පුළුවන්. චීනෙන් දුන්න ණය නිසා තමයි මේ යම්කිසි මහා මාර්ගයක් හැදුවේ කියලා කාටද කියන්න පුළුවන්. ඒකට ඇමරිකාවේ දීලා තියෙන ණයක් තියෙනවා. ස්වෛරීය බැඳුම් කරේ කියලා කියන්නේ ණයක්. ඒ ණය දීලා තියෙන්නේ ඇමරිකාවේ රජය නෙමෙයි. ඒනට ඇමරිකාවේ යම්කිසි මේ ආයෝජකයන්. දැන් චීනේ ණය දෙනවත් කියලා කියන්නේ චීනේ මේ රජයේ ණය දෙනව නෙමෙයිනේ. චීනේ ණය දෙන්නේ චීනේ එක්සිම් බැංකුව. එහෙම නැත්නම් චීනේ සමාගමකින්. එතකොට දැන් චීනේ වුණත් දෙන්නේ ණය රජයේ හැටියට නෙමෙයි. ඇමරිකාවේ වුණත් ණය අපි ඇමරිකාවෙන් අරන් තින්නේ රජයක් හැටියට නෙමෙයි. ඇමරිකාවේ ආයෝජකයන්ගෙන් තමයි මේ ණය අරන් තින්නේ. ඒකට එක පැත්තක තියෙන ණය අපිට පේනවා හරියටම ඍජුව මෙන්න මේ අවස්ථා මෙන්න මේක නිසා කියලා අනිත් තැන පේන්නේ නැති. ඒක විතරයි වෙනස තියෙන්නේ. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ඒ නිසා. ඉතින් අපි මේ අය එකිනෙකනාත් එක්ක ඒ අයගේ තියෙන සම්බන්ධතා අනුව සමහරකට අපේ දිහා බලන කෝණය වෙනස් වෙන්න බැරි නැහැ. ඒක අපිට තියෙන යුතුයකම තමයි මේ හැමෝත් එක්කම ගනුදෙනු කිරීමට. අපි කාත් එක්කවත් තරහ වෙන්න අවශ්‍යත් නැහැ. කාත් එක්කවත් අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරන නිසා තවත් වෙන කෙනෙකුගේ හිත රිද්දන්නත් අපි අවශ්‍ය නැහැ. ඒ නිසා අපි මේ හැමෝත් එක්කම හොඳින් ගනුදෙනු කරන්නට ඕනේ. ඒ ඔක්කොම කරද්දී අපේ රටේ ස්වෛරී භාවය අපි රැක ගන්නට ඕනේ. ඒක අපේ යුතුයකම. දැන් අපි IMF එකත් එක්ක මම මහ බැංකුවේ අධිපතිවරයා ඉන්න කාලේ අපි ගනුදෙනු කරලා තියෙනවා. ඒ ගනුදෙනු තාමත් ඒ කරපු givisum අද වුණත් මේ කෙනෙකුට ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මුදල් ඇමති සහ මහ බැංකුවේ අධිපති හැටියට මම අත්සන් කරපු ඒ givisum. ඒ givisum බලලා කියන්න පුළුවන් යම්කිසි වැරද්දක් තියෙනවා නම් මට නිර්භීතව කියන්න පුළුවන් එක තැනක එක අවස්ථාවකවත් අපේ රටේ පාවාදීමක්වත් අපේ රටට අහිතකර වෙන කොන්දේසි එකක්වත් නැහැ. මොකද අපි ඒවට එකඟ වුණේ නැහැ. අපි ඒවා සාකච්ඡා මාර්ගයෙන් අපිට කිව්වොත් යම් කිසි දෙයක් මෙහෙම කරන්න කළ යුතුයි කියලා අපි කියනවා නෑ මේක අපි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ දේවල් විතරයි අපි කරන්න කියලා. ඉතින් ඒක කරන්න පුරුදු වෙන්නට ඕනේ. ඒක අපේ යුතුයකමක්. ඉතින් අපි ඒක නොකර ඊට පස්සේ ඒ රටට ගිහලා බැනලා එහෙම නැත්නම් IMF එකට බැනලා එහෙම නැත්නම් වෙන කෙනෙකුට බැනලා වැඩක් නැහැ. ඒක අපි දැනගන්නට ඕනේ. අපි රටට හිත කරන විදිහට කර. අජිනවත් කබ්‍රල් මැතිතුමනි අපි අවසන් විනාඩි කිහිපය තුළ ඉන්නේ. 20යි 21 අය වැය මෙන්න මෙහෙම වෙයි කියලා ඔබතුමාට අවසන් විනාඩි කිහිපය තුළ කියන්න පුළුවන්ද? ප්‍රමුඛව අවධානය යොමු කරන්නේ ආණ්ඩුව මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් කියලා. අපිට කාරණා කීපයක් තියෙනවා. අගමැතිතුමා දැනටමත් මේ පෙන්ලා දීලා ආකාරයට අපි යම්කිසි ප්‍රමුඛතාවයන් හඳුනාගෙන තියෙනවා මේ ඊළඟ වකවානුව තුලදී
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දුර කාලය තුලදී කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙන දේවල්. ජලය ලබා දීම, රට පුරාම ජලය හැමෝටම ලබා දීමට, අලිමිනිස් ගැටුමට අපි විසඳුම ලබා දීමට, ඒත් සමගම මේ මහා මාර්ග තැනීමට අපි යොමු වෙනවා කියන එක අපි පැහැදිලිව කියලා තියෙනවා. ඒත් එක්කම අපේ රටේ තියෙන doing business indicators, ඒ කියන්නේ මේ ව්‍යාපාර කරගැනීමේ තියෙන පහසුකම් අපි තවදුරටත් වර්ධනය කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ඕනම කෙනෙකුට මේ රටට ඇවිල්ලා Tamanගේ ආයෝජන කිරීමට සුදුසු වාතාවරණයක් අපි සකස් කරන්නට අවශ්‍යයි. ඒත් එක්කම පෞද්ගලික අංශයේ තිබෙන ආයෝජනය මේ රටට ගලා ඒමට නම් අපි ඒ ප්‍රමුඛතාවයන් එතනට අපි මේ පෙන්වලා දෙන්නට අවශ්‍යයි. එතනදී එක දෙයක් තමයි මේ ෆාමස්කියුටිකල් ඉන්ඩස්ට්‍රි එක ඖෂධ නිෂ්පාදනය කිරීම. එතකොට අපි පෙන්වලා දී තියෙනවා පෝට් රිලේටඩ් ඇක්ටිවිටීස්, ඒ කියන්නේ වරාය ආශ්‍රිතව කරනගෙන යන ව්‍යාපෘති. පෝට් සිටි එකේ ඒ කියන්නේ පෝට් සිටි එක අලුතෙන් නිර්මාණය කරන වරාය නගරයට ආශ්‍රිතව ආයෝජන, ඒවා සියල්ලම කිරීමට අපි දිරිමත් කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම රජයේ සේවය තවදුරටත් අපි කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. ඔබතුමා කිව්වා වගේ මේ අපිට තවදුරටත් කාර්යක්ෂම කර ගැනීමට අවස්ථාවල් තියෙනවා. රජයේ සේවය යම් දුර්වලතාවයල් තියෙනවා කියලා අපි දැනටමත් දන්නවා. ඒකට ඒ දුර්වලතාවයල් හරිගස්සා ගැනීමට අපි කළමනාකාරීත්වයෙන් පැත්තෙන් තවදුරටත් වර්ධනය වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒව සඳහා අපි කරන්න ඕනේ. මම තවදුරටත් කිව්වා වගේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, අපේ ව්‍යාපෘති කල්පනාකරණය. එතනදීත් අපිට යම් දුර්වලතාවයන් තියෙනවා. ඒවත් අපි කරන්නට අවශ්‍යයි. ඉතින් මේ සියලු දේවල් වලටම අපි යොමු වෙන්නට අවශ්‍යයි. යොමු වෙලා ඒවා අපි හරියාකාරව කෙරුවොතින් නැවත අර වර්ධනය ගන්නට පුළුවන්. වර්ධනය ගැනීම ඉතාමත් වැදගත්. මොකද වර්ධනය හරහා තමයි රටක් දියුණු වෙන්නේ. රටේ භෞතික සම්පත් දියුණු වෙන්නට අවශ්‍යයි. රටේ මානව සම්පත දියුණු වෙන්නට අවශ්‍යයි. රටේ අනාගතය දියුණු වෙන්නට අවශ්‍යයි. රටේ ජනතාවට විශ්වාසයක් තියෙන්නට ඕනේ. රටේ තියෙන මේ සාර්වාර්ථික සාධක දියුණු කරන්නට අවශ්‍යයි. මේ සියලු දෙයක්ම ඒකාබද්ධව අපිට සැලැස්මක් තියෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒවට අපි යොමු වෙන මේ අයවැයෙන් පෙනී කියලා මම විශ්වාස කරනවා. අජිත් නිවාඩ් කැපිටල් මැතිතුමනි, අපි දන්න කාරණයක් තමයි අයවැල් වල ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ආය අවුරුද්ද අවසානයේ ඊළඟ අවුරුද්දට අයවැයක් ඉදිරිපත් කරනවා. නමුත් අයවැයේ මුදල් වෙන් කරාට පස්සේ ඒ ප්‍රතිලාභ නිවැරදිව රටට ගලාගෙන ලැබිලා තියෙනවද? ජනතාවට කාන්දු වෙලා තියෙනවද කියලා පසුවිපරමක් කරනවා අපි දකින්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යන ගමන වෙනස් කිව්වනේ. ඒ ගමන වෙනස් කරගෙන මේ අයවැයෙන් මුදල් වෙන් කරාට පස්සේ අමාත්‍යාංශ මොනවද කරන්නේ? නියම ව්‍යාපෘති ඔස්සේ හරි කරන සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ හරි ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවද කියලා පසුවිපරමක් කරන්න වැඩපිළිවෙලක් තියෙනවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අන්වේ? ඒකේ පළවෙනි කොටස දැනටමත් කරලා ඉවරයි. ඔබතුමා දකින්න ඇති අගෝස්තු මාසේ 12 වෙනිදා 2020 ඇමති සහ රාජ්‍ය ඇමතිවරුන්ව පත් කරද්දිම ඒ සියලුම දෙනාගේම රාජකාරී ප්‍රමුඛතාවයන් ඉතාමත් පැහැදිලි ලෙස ලිඛිතව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝටම දීලා තියෙනවා අපේ වර්ක් ලිස්ට් එක. මටත් තියෙනවා. එතන මට කළ යුතු දේවල් ගැන ඉතාමත් පැහැදිලිව ලිඛිතව ලබා දීලා තියෙනවා. ඒ හරහා මගෙන් බලාපොරොත්තු වෙන අවුට්කම් එක, බලාපොරොත්තු වෙන සේවය ඉතාමත් පැහැදිලිව දීලා තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණක් නෙමෙයි. ඕනම කෙනෙකුට පුළුවන් ඔබතුමා මෙන්න මේක කළා නෑ නේද කියලා කියන්න. නැත්නම් මේක හරියට කෙරුවේ නැත්තේ ඇයි කියලා අහන්න පුළුවන්. මොකද ඒක තමයි මූලිකම දේ. හොඳ මැනේජ්මන්ට් එකක, හොඳ කළමනාකාරීත්වයක තිබෙන පළවෙනිම අංගය තමයි හරියාකාරව නිසි විදිහට ඒ පුද්ගලයා හෝ ඒ ආයතනයේ කළ යුතු දේවල් තාමත් පැහැදිලිව මේ ලිඛිතව ලබා දීම. ඒක කරලා තියෙනවා. දැන් ඊළඟ අධීරය මොකද්ද? මේවා සිදු වෙනවද කියලා පසු විපරම් කිරීම. ඒ සඳහා තමයි මම හිතන්නේ දැන් මම ඔබතුමාට විස්තර කළා වගේ අගමැතිතුමා දැනටමත් අර ප්‍රොජෙක්ට්ස් වලට කතා කරලා තියෙනවා. ඒ වගේ මම දැකලා තියෙනවා ජනාධිපතිතුමා මගේ අමාත්‍යාංශයත් මගේ රාජ්‍ය අමාත්‍යාංශයත් මේ පසුගිය කාලේදී මේ කැඳෙව්වා. අපි කරන්නේ වැඩ කටයුතු මොනවද කියලා අහලා තියෙනවා. ඒ වගේම අනිත් අමාත්‍යාංශයත් මම දන්නවා කැඳවලා තියෙනවා. ඒ අයගෙන් අහලා තියෙනවා මොනවද දැන් ඔයගොල්ලෝ කරන්න යන්නේ? ඔයගොල්ලෝ මේවා කරනවද? අරවා කරනවද කියලා අහලා බලලා තියෙනවා. එතනදී යොමු වෙලා තියෙනවා මේ කළමනාකාරීත්වයට. මේ කළමනාකාරීත්වය තාපත් වැදගත්. මොකද මේ කළමනාකාරීත්වය හරහා තමයි මේව සිදු වෙන්නේ. ඉතින් මම හිතන්නේ එතනටත් දැන් යොමු වෙලා තියෙනවා. ඊළඟ ස්ටෙප් එකේදී ඔබතුමාලත් මේ ප්‍රශ්න අහන්න ඕනේ. ඔබතුමාලා ඊළඟ සැරේට අමතිවරයෙක් ආවම ඒ ගැසට් එක තියාගෙන අහන්න දැන් ඔබතුමා මේව කෙරුවද කියලා අහන්න පුළුවන්. මොකද ඒක දීලා තියෙන්නේ
ජනාධිපතිතුමාට පමණක් නෙමෙයි. කැසට් එක ගෙහුවට පස්සේ රටේ ඕනම පුරවැසියෙකුට ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එතන ඒ accountability එක, ඒ වගවීම සිදු වේ යුතුයි. ඒ වගවීම කිරීම සඳහා මාධ්‍ය ඔබතුමන්ලා හැමෝටම ඒ වගවීමට කොටස් කරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් ලබා දීලා තිනවා. අපි නිකන් මේ චෝදනා කිරීම පමණක් නෙමෙයි මේ ඩිබේට් එකට ඇවිල්ලා එක්කෙනෙක් අනිත් එක්කනට බැනලා මේ අපහාස කිරීම නෙමෙයි. සිදුවිය යුත්තේ අන්නේ ඒකයි. සිදුවිය යුත්තේ හරි දැන් ඔබතුමාට දීලා තියෙන රාජකාරිය ඔබතුමා කරලා තියෙනවද? එහෙම කෙරුවා නම් මොනවද කරලා තියෙන්නේ කියලා අහන්න පුළුවන්. ඔබතුමා ඊළඟ සැරේට මට වුණත් ගෙනලා මගෙන් අහන්න ඒ වගේ. අනිත් අමාත්‍යවරුන්ගෙත් අහන්න පුළුවන්. ඔබතුමාලාට පුළුවන් ඒක කරන්න. මම හිතන්නේ ඒක කළ යුතු දෙයක්. රටේ ජනතාවටත් හැකියාව තිබෙනවා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රශ්න කරන්න. හරියට හරි. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද විශේෂ තීරණයේ වැඩසටහනට ඇවිල්ලා 2021 අයවැය කොහොමද සකස් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ටිකක් ගැඹුරින් කතා කරන්න අපිට ඒක සම්බන්ධ වුණාට මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන්ට අජිත් නිවාඩ් කබ්‍රල් මැතිතුමන්ට ඉතාමත් මාදරෙන් ආයුබෝවන් කියලා වැඩසටහන සමහර වෙලාවට බොහෝ කාරණා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඔබට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තැන් තියෙනවා. සමහර වෙලාවට බලාපොරොත්තු බිඳ වැටෙන තැනුත් තියෙනවා. අපි බලමු 17 වෙනිදා ඔබතුමාලා පාර්ලිමේන්තුවේදී කියයි ඔබතුමා ඉදිරිපත් කරන්නේ අගමැතිතුමා. අපි බලමු අගමැතිතුමා කොහොමද 2021 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ඒ තුල ජනතාවට මොන වගේ අපේක්ෂාවක්ද දල්වා ගන්න පුළුවන් වෙන්නේ රටක් විදිහට කොතෙන්ද 2021 අයවැයත් එක්ක රට ගමන් කරන්න කියලා අපි බලමු. අපි සමගන්නවා යලිමුණ ගැහිම ලබන සතියේ විශේෂ තීරණයේ වැඩසටහනක් එක්ක අලුත් ගමනක් යන්න. ආයිබෝවන්.